විතක්ක සන්තාන කියන සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ ඔබට මෙන්න මේ හිතේ හටගන්නා මේ කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක කොහොමද දුරු කරගන්නේ? ඒකට අනුගමනය කළ යුතු මාර්ග මොනවද කියලා. ක්‍රම පහක් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ක්‍රම පහක් පෙන්වලා දෙනවා. මේ ක්‍රම පහ ඇතුළෙම බුදු පියාණන් වහන්සේ මේ විතර්ක දුරලන පහසු ක්‍රමවේදයක් අපට පෙන්වා දෙනවා. හොඳට අහගන්න. තාං සුණාත සාදුකම් මානසිකරෝත. හොඳින් අහන්න, හොඳින් ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. මෙන්න මේ විතර්කවල ස්වභාවය දැන් මම ඔබට යම් දුරකට පැහැදිලි කළා. තවත් කාරණාවක් දෙකක් මේක ඇතුළෙන් මට සිහි වෙනවා ධර්මානුකූලව පැහැදිලි කරන්න අවශ්‍ය කාරණා. දැන් මේ හිතනවා කියන එක තමයි මානසිකාරය කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නකොට මේ හිතනවානේ එක එක අදහස්. මෙන්න මේවට තමයි මානසිකාර කියන්නේ. මානසිකාර කියන්නේ චේතනා නෙවෙයි. කර්මයේ රැස් වෙන්නේ මානසිකාරයෙන් නෙවෙයි චේතනාවෙන්. චේතනාම් බික්වේ කම්මං වදාමි. මානසිකාර කියන්නේ චෛතසිකය. චේතනා කියන්නේ චෛතසිකය. හැබැයි මානසිකාර කියන චෛතසිකේ නෙවෙයි කර්ම රැස් වෙන්නේ චේතනා කියන චෛතසිකේ. එහෙනම් චේතනාවෙන් තමයි කර්මය රැස් වෙන්නේ. එහෙනම් චේතනාවෙන් කර්මය රැස් වෙනකොට අපි දකින්න ඕන මෙන්න මේ මානසිකාරයේ කොහොමද චේතනාවට උපකාර වෙන්නේ? ඒ සංකාරය ගොඩනගන්නේ. ඒක දකින්න ඕන නුවණින්. දැන් උදාහරණයක් කිව්වොත් දැන් ඔබ පාරේ යනවා. පාරේ යනකොට ඔබට දකින්න ලැබෙනවා දෙන්නෙක් ගහ ගන්නවා. දෙන්නෙක් ගහ ගන්න එකක් ඔබට දකින්න ලැබෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? ඔබට අදාළ නැති සිදුවීමක්. ඒ දෙදෙනාම ඔබ හඳුරන්නේ නැහැ. ඒ දෙදෙනායි ගහගන්නේ මොකක් නිසාද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? මෙන්න මේ සිදුවීම හිත එනවා. දිගින් දිගටම හිත එනවා. ඔය විදිහට හිත එනවා. දැන් ඔන්න අයෝනිසෝ මනසිකාරයෙන්. ඒ කියන්නේ Tamanට අවශ්‍ය නැති දෙයක් හිතන්න පටන් ගත්තා. දැක්ක දේ ගැන හිතන්න ගත්තා. දැන් ඔබට මේක හිතන්න අවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඔබ හිතනවා. දැන් මේ පුද්ගල දෙන්න ගහ ගන්නවා. මෙතන මම හිටියනම් එහෙම මට මෙහෙම ගැහුවා නම් එහෙම. දැන් ඔහම හිත ඉන්නකොට ඔන්න ඔහම හිතෙනවා. මට ගැහුවා නම් මම ඉතින් එහෙනම් ඔහම ගුටි කන්නේ නැහැ. මං එහෙනම් ඔකට දෙනවා. අන්න බලන්න මානසිකාරය දන්නේම නැතුව ටිකක් වෙලා යනකොට ඒ මානසිකාරය චේතනාවක් බවට පරිවර්තනය වෙනවා. මානසිකාරය චේතනාවක් වෙනවා නේ. මානසිකාරයෙන් උපදින්නා වූ ධර්ම ඝට්ටණය වෙලා සිටේ මනසේ දැන් මොකද වෙන්නේ? මනංච පටිච්ච ධම්මේච උප්පජිත මනෝ විඥානං කියලා එතනින් එහාට ද්වේෂ විඥානයක් උපදිනවා. ඒ කියන්නේ අනවශ්‍ය දෙයක් ගැන හිතන්න ගිහිල්ලා ද්වේෂය ඇති කරගත්තා. කිසිම අදාළත්වයක් නැති දෙදෙනෙක්. කිසිම අදාළත්වයක් නැති දෙදෙනෙක් ගැන තමයි අර හිතුවේ. දැන් ওই විදිහට ඔබ රූපවාහිනිය දකිනවා. අන්තර්ජාලය වෙන්න පුළුවන්, රූපවාහිනිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයේ වටපිට ලෝකෙ දකින්න ලැබෙන විවිධාකාර දේවල් ඔබට අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. අල්ලපු ගෙදර සිදුවීමක් වුණත් වෙන්න පුළුවන්. දැන් මේව දැක්කහම මොකද කරන්නේ? ඔබ මේ ගැන හිතන්න ගන්නවා. රූපවාහිනියෙන් දැක්ක එකක් වේවා, අන්තර්ජාලයෙන් දැක්ක එකක් වේවා, පත්තරයකින් දැක්ක එකක් වේවා, පාරේ යනකොට දැක්ක එකක් වේවා, අහන්න ලැබිච්ච එකක් වේවා. ඔබ දැන් මේ ගැන හිතන්න ගන්නවා. දැන් ඔබ බලන්න ඕන මේ හිතන්නේ අවශ්‍ය දෙයක්ද? මේ චින්තනය තුළින් මට යහපතක් උපදිනවාද? මේ චින්තනයෙන් මොකද වෙන්නේ? මේ විදිහට හිතුවත් මොකද වෙන්නේ? මේ විදිහට හිතුවත් කාම විතරක ඇති වෙනවා. මේ විදිහට හිතුවත් විහිංසා විතරක ඇති වෙනවා. මේ විදිහට හිතුවත් ව්‍යාපාද විතරක ඇති වෙනවා. එයින් කර්ම රැස් වෙනවා. යනාදී වශයෙන් හිතනවද? නෑ. එහෙම හිතන්නේ නෑ. එහෙම හිතනවා නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. දැන් හිතන්නේ කොහොමද? අයෝනිසෝ මනසිකාරය. දැන් Tamanට අදාළ නැති නිමිත්තක් අරගෙන ලෝකේ මේක ගැන හිත ඉන්නවනේ දිගින් දිගට. දිගින් දිගට හිත ඉන්නකොට ඔබ දන්නෙත් නැහැ එක්කෝ ඔබේ හිතේ රාගය ඇති වෙලා, එක්කෝ ද්වේෂය ඇති වෙලා, එක්කෝ මෝහය ඇති වෙලා. එහෙනම් පින්වතුනි හිතන එකත් ආවට ගියාට කරන්න එපා. අවශ්‍ය නැති කිසිම දෙයක් ගැන හිතන්න එපා. අවශ්‍ය දේවල් ගැන විතරක් හිතන්න. අනවශ්‍ය දේවල් සියල්ලම සිතින් බැහැර කරන්න. ඒ බව හොඳට පැහැදිලි කරගන්න ඕනේ. එතකොට මේ විතක්ක සන්තාන සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට සිටිය යුත්තත් නොසිටිය යුත්තත් සිහිපත් කරගෙන සමාධිය වඩවන ශ්‍රාවකයාට Tamanට අවශ්‍ය නැති වුණත් සිත විසින් අකුසල විතර්ක මතු කරනකොට මෙන්න මේ අකුසල විතර්කයෙන් නිදහස් වෙලා ජීවත් වෙන්න පුළුවන් රටාව. බුදු පියාණන් වහන්සේ අපට පැහැදිලිව පෙන්වා දෙනවා මහාන හිතන්න දෙයක්
නැත්තම් මේ අනවශ්‍ය දේවල් හිතන්නේ නැතුව මෙන්න මේ හිතන්න දෙයක් නුඹලාට තියෙනවා. මොකද්ද? මෙන්න මේ දුක්ඛාර සත්‍ය කියලා හිතන්න. මෙන්න මෙයයි දුක්ඛ සමුදයාර සත්‍ය කියලා හිතන්න. මෙන්න මෙයයි දුක්ඛ නිරෝධාර සත්‍ය කියලා හිතන්න. මෙන්න මෙයයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය කියලා හිතන්න. මෙන්න මේ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න. වෙන මොකුත් මෙනෙහි කරන්න යන්න එපා. වෙන කිසිවක් ගැන මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරයට අයිති වෙනවා. චතුරාර්ය සත්‍යයට අදාළව මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාරයට අදාළව ධර්මයට ඇතුළත් වෙනවා. එහෙමනම් ඔබ ධර්ම මනසිකාරය පවත්වන්න ඔබ යෝනිසෝ මනසිකාරය පවත්වන්න ඕනේ. එහෙනම් ඔබ චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරන්න. මේ දුක්ඛාර සත්‍ය, මේ දුක්ඛ සමුදයාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධාර සත්‍ය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය අනාදී වශයෙන්. මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය මෙනෙහි කරමින් ඉන්නකොටත් ඔබේ හිතේ ඇති වෙනවා අකුසල විතර්ක. මෙන්න මේ ඇතිවන අකුසල විතර්කයන්ගෙන් නිදහස් වෙන්න තමයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ විතක්ක සංඨාන සූත්‍රය දේශනා කළේ. විතක්ක කියන්නේ අදහස්, සංඨාන කියන්නේ සටහන්, සලකුණු, ආකාරය, පෙනීම, දැකීම. ඒ කියන්නේ මේ අදහස් වල ස්වභාවය දැකීමයි විතක්ක සංඨාන කියන එකේ තේරුම. මේ අදහස් වල ස්වභාවය දැකලා මේ අදහස් වලින් නිදහස් වීම තමයි විතක්ක සංඨාන සූත්‍රයේදී අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නා වූ දහම් ව්‍යාකරණය. යං නිමිත්තං ආගම්ම යං නිමිත්තං මානසිකරෝතෝ uppajjanti පාපක අකුසල විතක්කා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේන භික්කවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මානසිකාරං කුසලෝප සංහිතා. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරන දහම් ව්‍යාකරණය මොකද්ද? යම් නිමිත්තක් ගැන මෙනෙහි කරද්දී ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට යන ආදි වශයෙන් පැමිණෙන යම්කිසි ආරම්මණයක් නිමිත්තක් ගැන මෙනෙහි කරමින් ඉන්නකොට යම් නිමිත්තං ආගම් යම් නිමිත්තක් පැමිණියාම යම් නිමිත්තං මානසිකාරෝත යම් නිමිත්තක් ගැන මෙනෙහි කරද්දී uppajjanti උපදිනවා නම් පාපකා අකුසල විතක්කා පාපයන්ට නැඹුරු වන අකුසල විතර්ක මොනවද? චන්දූප සංහිතාපි ඡන්දය මේ රාගයේ සහිත අදහස්. දෝසූප සංහිතාපි මේ ද්වේෂයට හිත කර අදහස්. මෝහූප සංහිතාපි මේ මෝහයට හිත කර ලංවන අදහස්. මෙන්න මේවා තමයි පාපක අකුසල විතක්ක. දැන් අන්න එතන ලස්සන තැනක් තියෙනවා. මොකද? චන්දූප සංහිතාපි රාගයටම නම. චන්දෝප සංහිතාපි දෝසෝප සංහිතාපි මෝහෝප සංහිතාපි යන බලන්න. එතන රාගය තෘෂ්ණාව යන වචන යෙදিলা නැතුව එතන යෙදෙනවා චන්දෝප සංහිතාපි කියලා. තෘෂ්ණාව කියන්නේ ඇලෙන ස්වභාවය. ඡන්දය කියලා කියන්නේ ඒ ඇලීමට හේතු වෙන ලෝකේ ඇසුරු කරන ස්වභාවය. එහෙනම් අන්න එතන චන්දෝප සංහිතාපි එහෙම නැත්නම් මේ ආස්වාදයේ කාමයේ ඇසුරු කරන අදහස්. දෝසෝප සංහිතාපි නැත්නම් අපි ඒවට කියනවා කාම විතර්ක. ඊළඟට දෝසූප සංහිතාපි ඒවට තමයි අපි කිව්වේ ව්‍යාපාද විතර්ක. මෝහූප සංහිතාපි එයින් තමයි හටගන්නේ විහිංසා විතර්ක. මෙන්න මේවා හට ගන්නවා නම් මෙන්න මේ විතර්ක මොකද කරන්න ඕන? ඉක්මනින්ම මැඬලන්නට ඕන. තේන භික්කවේ භික්ඛුනා දැන් මොකද කරන්න ඕන? තම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මානසිකාරං කුසලෝප සංහිතං. ඔන්න ලස්සන උපමාවක් දෙනවා. බුදු පියාණන් වහන්සේ ඔන්න උපමාවකිනුත් මේ බව පැහැදිලි කරනවා. දැන් මෙන්න හොඳට අහගන්න ධර්මයේ සාදුකම් මානසිකාරවද හොඳින් මෙනෙහි කරන්න මේ නුවණින් ධර්මයේ. බුදු පියාණන් වහන්සේ ඔන්න ඔබට දෙනවා. දැන් හැමදාම අහන්නේ අපි ප්‍රායෝගිකව මොකද කරන්න කියලානේ. මෙන්න ප්‍රායෝගිකව කරන්න ඕන වෝහාරික වැඩපිළිවෙල. ව්‍යවහාරික වැඩපිළිවෙල ප්‍රායෝගික ධර්මයේ. ඔන්න යම් හැබැයි මූල අවබෝධය නැති කෙනෙක්ට මේ ටික කරන්න බෑ. ඒකයි මූලික ධර්මයේ පැහැදිලි කරන්නේ මුලින් හැමදාම. ඒ මූල ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනාට විතරයි මේ ටික කරන්න පුළුවන්. නැති කෙනෙක්ට කොහොමවත් කරන්න බෑ. ඒකනත් හොඳින් නුවණින් සිහි කරන්න ඕන. මේ සමාධිය පිළිබඳ අත්දැකීමක් තියෙන සමාධිය වර්ධනය කරගන්න කටයුතු කරන්නා වූ ආර්ය ශ්‍රාවකයාට තමයි මේ කියන විතක්ක සංඨාන සූත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි යම්කිසි ආකාරයක අපි නෝ ධර්ම අවබෝධයක් නැති කෙනෙක් කියලා
ඒ අයටත් යම් කිසි ආකාරයකින් මේ සූත්‍ර දේශනාවෙන් පිළිහිට ලබන්න පුළුවන් බෑ කියන්නේ. හැබැයි 100% නෙවෙයි. ඒකයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් මොකද දැන් අපි මෙතන කරන්නේ? යම් නිමිත්තං ආගම්ම. දැන් මේ නිමිත්තක් ආවහම මේක මානසිකාරවත ඒක දැන් මෙනෙහි කරන්න ගියාම මේ පාපක අකුසල විතරක හට ගන්නවා නම් දැන් අපි මොකද කරන්න ඕන? තම්හා නිමිත්තං අඤ්ඤ නිමිත්තං මානසිකාරං මානසිකාතබ්බං කුසලෝපසංහිතං. ඒ නිමිත්තට අන්‍ය වූ කුසල නිමිත්තක් මෙනෙහි කරා. ඒ කියන්නේ අකුසල නිමිත්තක් ඔබේ හිතේ ඇති වෙනවා නම් ඒ අකුසල නිමිත්තට අන්‍ය වූ ප්‍රතිවිරුද්ධ වූ කුසල නිමිත්තක් මෙනෙහි කරා. ඒ කියන්නේ කාම අදහසක් නම් ඇති වෙන්නේ නෙක්ඛම් අදහසක් මෙනෙහි කරා. ව්‍යාපාද අදහසක් නම් ඇති වෙන්නේ අව්‍යාපාද අදහසක් මෙනෙහි කරා. විහිංසා අදහසක් නම් ඇති වෙන්නේ අවිහිංසා අදහසක් මෙනෙහි කරා. මේක උපමාවකින් බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ කොහොමද? වඩුවෙක් එක ඇණයක් ගලවන්න යම් කිසි භාණ්ඩයක ගහපු ඇණයක් ගලවන්න පාවිච්චි කරන්නේ තව ඇණයක්. ඒ වගේම අකුසල විතර්කේ නසන්න භාවිත කරන්නේ තව විතර්කයක්මයි. විසෙන් විස නසනවා වගේ. එහෙනම් අකුසල විතර්කේ නසන්න අපි කුසල විතර්කයක් සිහි කරන්න ඕන. ඒ කියන්නේ ඔබේ හිතේ හැමතිස්සෙම කාම අදහස් නම් ඇති වෙන්නේ ඔබ බහුලව නෙක්ඛම් අදහස් සිහි කරන්න. කාමෙන් වෙන්වීමේ ආනිසංස දකින්න. කාමයේ ආදීනෝ දකින්න, කාමෙන් වෙන්වීමේ ආනිසංස දකින්න. එතකොට අර කාම අදහස්, කාම විතර්ක පහ වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ මෙන්න මේ විදිහට යම් නිමිත්තං තම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මානසිකාතබ්බං කුසලෝපසංහිතං මානසිකාරං හෝ මානසිකාතබ්බං ඒ දෙකම එදිනවා. කුසලෝපසංහිතං යනාදි වශයෙන් ඒ අකුසල නිමිත්තට අන්‍ය වූ කුසල නිමිත්තක් නිතරම මෙනෙහි කරමින් ඉන්නවා නම් මොකද වෙන්නේ? තේ පහියන්ති තේ අබ්බත්තං ගච්ඡanti. ඒක ප්‍රහා වෙලා යනවා. ඒක අභාවයටපත් වෙන විතර්කය. ඒ අකුසල විතර්කය. තේසම් පහානා අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. එතකොට මොකද වෙන්නේ? ඒ අකුසල නිමිත්ත පහ වෙලා ගියාම ඒ හිතේ අභ්‍යන්තරය නිශ්චල වෙනවා. කැළඹීම දුරු වෙලා යනවා. අකම්ප වෙනවා. සම්තිට්ඨති සම්නිසීදති ඒ හිත සංසිඳෙනවා, සංසුන් වෙනවා. ඒකෝදි හෝති සමාධියති ඒකාග්‍ර වෙනවා, සමාධිය පිහිටනවා. කුසල නිමිත්තෙන් පිහිටනවා හිත. එහෙනම් ඔන්න පළවෙනි ක්‍රමය. උපමාව තමයි වඩුවෙක් ඇණයකින් තව ඇණයක් ගලවන එක. මේ විදිහට ඔබට පුළුවන් අකුසල නිමිත්ත කුසල නිමිත්තකින් පහ කරන්න. නැත්නම් අකුසල විතර්කය කුසල විතර්කයකින් පහ කරගන්න. එහෙනම් ඔන්න ඔබ එක ක්‍රමයක් දැනගත්තා දැන්. දැන් මේ ගැන විග්‍රහ කරනවා යම් දුරකට කාට හරි මේ පැහැදිලි කරන දහම් කාරණා ගැන ප්‍රශ්නයක් තිබුණොත් මෙතන හෝ කොතන හෝ අපි මේ ධම් සංවාදයට සහභාගී වෙන පින්වතුන්ට ප්‍රශ්න කරන්න පුළුවන් ශ්‍රාවකයන්ට නොතේරිච්ච තැනක් තිබුණා. එහෙමනම් අකුසල නිමිති ඔබේ හිතේ නිතර නිතර හට ගන්නවා නම් අකුසල විතරක නිතර නිතර හට ගන්නවා නම් ඊට පරිබාහිර වූ කුසල නිමිත්තක් කුසල විතරකයක් ඔබ සිහියට ගන්න. දැන් ඔබේ හිතේ හැමතිස්සෙම ද්වේෂය නම් ඇති වෙන්නේ. ද්වේෂ විතර්ක නම් ඇති වෙන්නේ. හැම තිස්සෙම සමහරු ඉන්නවා ගැටෙන්න බලාගෙනමයි ඉන්නේ. සමහරු ඉන්නවා හැමතිස්සෙම මූණ කුණ්ඩ හට්ටිය වගේ එල්ලගෙන ඉන්නේ. මොනවා හරි වචනයක් ඇහුවොත් ඒකට අප්‍රසාදයෙන් උත්තරයක් දෙන්නේ. නිකම් තරහකාරයෙක් මොනවා හරි ඇහුවාම දෙන වගේ උත්තරයක්. කාටත් එහෙමයි. එහෙමයි ඉන්නේ. ඇයි හැම තිස්සෙම ඉන්නේ ද්වේෂ විතර්කයන්ගේ යුක්තව. හිතේ හැම තිස්සෙම තියෙන ද්වේෂ විතර්ක. පොඩි සමහරවිට මේ පොඩි දැන් අපි ඉස්සරහට ඉගෙන සාකච්ඡා කරමු. එතකොට මෙහෙනම් පින්වතුනි මෙන්න මේ විදිහට අකුසල විතර්ක ඔබේ හිතේ හට ගන්නවා නම් බහුලව ඔබ ඒ මොහොතේදී දැන් කාම විතර්කයක් ඇති වුණොත් ඒ මොහොතේදීම ඔබ නෙක්ඛම් විතර්කයක් සිහි කරලා ඒ සිහියට අරගෙන ඒ ගැනම සිහි කරමින් ඉන්න. ව්‍යාපාද විතර්කයක් නම් ඇති වෙන්නේ ඔබ අව්‍යාපාද විතර්කයක් හෙවත් මෛත්‍රී සහගත කල්පනාවක් ඇති කරගෙන ඒ ගැනම මෙනෙහි කරමින් ඉන්න. ඊළඟට විහිංසා විතර්කයක් නම් ඇති වෙන්නේ ඔබ අවිහිංසා හෙවත් කාරුණික අදහසක් ඇති කරන කරුණා කල්පනාවක් ඇති කරගෙන කරුණාවෙන් ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරන ලෝක සත්‍යය කෙරෙහි කරුණාව පතුරවන.
දැන් ලෝකයට උදාහරණයක් ගත්තොත් ලෝකයට දුක දෙන අදහසක් නම් ඇති උනේ කවුරු හරි වංචා කරලා කාගේ හරි මොන හරි දෙයක් කඩා වඩා ගන්න කවුරු හරි විපතකටපත් කරන්න කවුරු හරි දුගතියකට අගතියකටපත් කරන්න තව කාට හරි රිද්දන්න කාට හරි පරිභව කරන්න කාට හරි කැලෑපත්තරයක් ගහන්න අවමානයක් කරන්න ওই වගේ දෙයක් නම් සිහි වුණේ ටක් ගාලා සිහි කරන්න අනිත් පැත්තට ලෝක සත්‍යය දැනටමත් දුක් විඳින අනන්ත අප්‍රමාණ සංසාර දුක් විඳක ඇලි ගලි ගිලි වාසය කරන්නව සත්‍යෝ ඕනෑම කෙනෙක්ගේ අතින් ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා මම මේ වැඩේ කරන එක වැරදි මෙහෙම කරාම මේ මිනිස්සයා ඒ සත්‍යය තව තවත් දුකටපත් වෙනවා ඒ නිසා සංසාරේ දැනටමත් දුක උරුම කරගෙන දුක්ඛ ස්කන්ධේ උරුම කර්මයක් කියලා ඉන්න සත්‍යයට තව දුරටත් මොකටද දුක දෙන්නේ යනාදී වශයෙන් අනිත් පැත්තට කරුණාව පතුරවන්න එතකොට අන්න අදහස නැති වෙලා යනවා නැත්තම් ඒකටම බහගෙන නෑ ඔකට දින්න ඕන කැලෑපත්තරයක් ගහලා හරියන්නේ ඊටත් වඩා ලොකු විනාශයක් ඔකට කරන්න ඕනේ ආදී වශයෙන් ඒකෙම බහගෙන ඒ අකාරුණික එහෙම නැත්තම් ඒ විහිංසා විතර්කයේම අල්ලගෙන ඒකම මෙනෙහි කරමින් ගියොත් ඔබ නතර වෙන්නේ නිරේ ධර්මාබෝධය ලැබපු කෙනෙක් හැරෙන්න අනිත් ඔක්කොම යන්නේ නිරේට කරන්න දෙයක් නැහැ සත්‍යයන්ට හිංසා පීඩා පමුණවන සියලුම දෙනා නිරගත වෙන්නේ බහුතරයක් දෙනා ඔය පුංචි පුංචි අකුසලයන් වෙච්ච අයින් තමයි ඔය සතර පායෙන් උඩට ඇවිල්ලා යන්තම් ඔය පෙරේත වෙලා තිරසනුන් වලින්. තව කාටවත් ගින්දර දීලා නම් හිතන්න එපා සතුටින් ඉන්න පුළුවන්. ගින්දර දීපේකට ගින්දරම තමයි ලැබෙන්නේ. යොදුන් ගණන් උස ගිනි දැල් මැද්දේ දැවෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා භයානකයි පින්වතුනි. ධර්මාබෝධයේ ලද කෙනෙක් නම් කොහොමත් ඒ ආකාර ලෝකයාට වෛරයක් ද්වේෂයක් වතුරවන්නේ නැහැ අකාරුණික වෙන්නේ නැහැ. නමුත් ඒ අයගෙත් අර සාංශාරික වශයෙන් ගොඩනැගිච්ච මේ ගති විඥානයනේ තියෙන්නේ. ඉතින් මේ ගති විඥානයේ පවතින ස්වභාවය අනුව ඒ විතර්ක මතු කරද්දී ඒ අයටත් පුංචි පුංචි පීඩාවක් නැති වෙන්න පුළුවන්. පුංචි පුංචි නමුත් අකාරුණික සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ආර්යයන් තුල. ආර්යයන් තුලත් කාම විතර්ක ඇති වෙනවා. විහිංසාව විතර්ක ඇති වෙනවා. ව්‍යාපාද විතර්ක ඇති වෙනවා. එහෙම නැති වෙනවා. එහෙම ඇති වෙන්නේ නැත්නම් මේ සූත්‍රේ වැඩක් නැහැ. එහෙනම් ඇති වෙනවා. එහෙමනම් මෙන්න මේ ඇති වෙන විතර්ක නැති කර ගන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ අපිට පෙන්වා දෙන පළමු ක්‍රමය අනුගමනය කරන්න. නැවතත් ඒක සිහිපත් කරලා දෙනවා. මොකද්ද? තම්හා නිමිත්තං අඤ්ඤා නිමිත්තං මානසිකාතබ්බං කුසලෝපසංහිතං. ඒ හිතේ ඇතිවන අකුසල විතර්කයට එරෙහි ප්‍රතිවිරුද්ධ කුසල විතර්කයක් ඇති කරගෙන ඒ ගැනම සිහි කරමින් ඉන්න. ඒ ගැනම සිහි කරමින් ඉන්න. ඒ ගැනම සිහි කරමින් ඉන්න. එතනදි පොඩි දෙයක් තවත් සිහි කරලා දෙන්න ඕන. දැන් ඔය තමන්ගේ ඥාති වර්ගයා මිය ගියාම සමහරට දූ පුතුන් වෙන්න පුළුවන්, මව්පියා වෙන්න පුළුවන්, බේද සැමියා වෙන්න පුළුවන්, සහෝදරෙක් සහෝදරියක් වෙන්න පුළුවන්. තමන්ගේ ළඟම ඥාතියෙක් මිය ගියාම ශෝකය ඇති වෙනවා බහුලව හිතේ. මේ ඔක්කොම මෝහ විතර්ක. මෝහ උපසංහිතා. මෙන්න මේ විතර්ක ඔබ දන්නේ නැති වුණාට හිතේ උද්ධච්ච කුක්කුච්ච ආදී නීවරණ මතු කරමින් අනිකුත් නීවරණත් මතු කරමින් මහා බලවත් වූ අකුසල් නිර්මාණය කරන දන්නේ නැතුව මෝහයෙන් ශෝකයෙන් තැවි මෙන්න මේ වගේ වෙලාවක මෙන්න මේ කියන න්‍යාය ධර්ම අපිට අනුගමනය කරන්න පුළුවන් හැම තිස්සෙම සිහි වෙනවා ඒ තමන්ගේ මිය ගිය ඥාතිය ධර්මයේ නොදන්නා කම නිසා මොකද කරන්නේ අපි හිතමුකෝ මිය ගියේ දරුවෙක් කියලා නැත්නම් බිරිඳ හෝ සැමියා කියලා. එයාගේ ෆොටෝ එකක් ඉස්සරහින්ම තියාගන්න. තියාගෙන උදේ නැගිටලා ඉඳලා ඔක දිහා බලන් ඉන්නවා. දැන් මොකද වෙන්නේ? තුච්ච නින්දිත සිතට ජය මංගල්‍යයක් ඒක. ඇත්ති වෙනකන් අකුසල විතරක ඇති කරගන්න දීලා තියෙන හොඳ කර්මස්ථානයක්. කර්මස්ථානයක් නෙමෙයි. හොඳ නිමිත්තක්. ඇත්ති වෙන්න අකුසල නිමිති මතු කරගන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? අර ඡායාරූපේ දිහා බලාගෙන අතීතයේ ඉඳලා සිද්ධ වෙච්ච දේවල් සිහි කරමින් අඬනවා, වැළපෙනවා, පොළේ පස් කරනවා තාම. අන ධර්මයේ නොදැක්කේ කි විපාකේ. දැන් කරන්න ඕන මොකද්ද? ඒ නිමිත්තට ප්‍රතිවිරුද්ධ නිමිත්තක් ගන්න ඕන. මට පොඩි දහම් කතාවක් මතක් වෙනවා. දැන් බලන්න බුදු පියාණන් වහන්සේම දීපු අවස්ථාවක් මම අපට පෙන්නන්නම්. තම්හා නිමිත්තං අඤ්ඤ නිමිත්තං මානසිකාතබ්බං කුසලෝපසංහිතං කියන ඒ ක්‍රමයට අනුකූලව බුදු පියාණන් වහන්සේම ඉදිරිපත් වෙලා එහෙම දීපු අවස්ථාවක් ගැන කතාවක්. උබ්බරි කියලා මාතාවක් හිටියා. ඇය සොහොනක ගිහිල්ලා හඬනවා, දැවෙනවා, තැවෙනවා.
බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් දැක්කා මේ කාන්තාව මේ සොහනට වෙලා අඬනවා වැළපෙනවා මේ මෞතුමිය. මහා කරුණා සමාපත්තියෙන් උන්වහන්සේ මේ කාරණාව දැකලා ඇයට පිහිට වෙන්න හිතුවා. ඇයට පිහිට වෙන්න හිතලා උන්වහන්සේ ඒ ස්ථානට වැඩිය සොහනට. වැඩිහා මේ මාතාව අඬනවා වැළපෙනවා. ඇහුවා මාතාවනි ඔබ කුමක් නිසාද හඬන්නේ? ස්වාමීනි මගේ මියගිය දියණිය සිහි කරමින් මං අඬන්නේ. මොකක්ද ඇයගේ නම? ස්වාමීනි ඇයගේ නම ජීවා. ආශ්‍රමත් බුදු පියාණන් වහන්සේ මහා සර්වඥතා ඥානී විමසා බැලුවා සංසාරේ. එතකොට දැක්කා ඇය මීට පෙරත් මේ සොහොනේ මේ ස්ථානයේදී විතරක් මෙන්න මෙච්චර වාර ගණනක් කඩලා තියෙනවා මේ නම තියෙන දේනියන් වෙනුවෙන්. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ උබ්බරි මාතාවට දැනුම් දුන්නා මාතාවනි ඔබ මේ මහ පොළොවේ මේ ස්ථානයේ පමණක් මේ සොහොනේ පමණක් මීට පෙරත් ඒ කියන්නේ මීට පෙරත් උතන සොහොන් තිබුණා. මීට පෙරත් මේ ස්ථානයේදී පමණක් ජීවා නම තියෙන දියණියන් වෙනුවෙන් 84000 වතාවක් ශෝක කරලා තිබෙනවා. දැන් ඔබ හඳන්නේ කොයි දියණිය වෙනුවෙන්ද? ඔය 84000ක් වූ ජීවා දියණියන් අතුරින් කොයි දියණිය වෙනුවෙන්ද දැන් ශෝක කරන්නේ? මොකද මීට පෙරත් 84000 වතාවක් මේ විදිහට ශෝක කළා. හැමදාම එකම දේ කරලා තියෙන දන්නේ නැති නිසා. සංසාරේ දිගපළ. එතකොට අන්න බලන්න මොකද ඒ කරේ බුදු පියාණන් වහන්සේ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මොකද කළේ? අන්න එක තමයි කළේ. මොකද? තම්හා නිමිත්තං අඤ්ඤා නිමිත්තං මානසික අතබ්බං කුසල උපසංගිතා. ඇයගේ මෝහ විතර්කයේ පහ කරලා ඇයට අමෝහ විතර්කයක් දුන්නා. ඇය ඉතින් හිතන්න පටන් ගත්තා. මේ මහ පොළොවේ මේ ස්ථානේ පමණ මීට පෙර 84000 වතාවක් ජීවානම් දියණියන් වෙනුවෙන් ශෝක කරලා තියෙනවා. මම මේ හිස් වැඩන්නේ කරන්නේ. මොකද 84000 වතාවක් අනලා ශෝකේ නිවිලා නැහැ නේ තාම. තාම ශෝක කරනවා. එහෙනම් අනන්ත සංසාරේ ඉඳලා මේ විදිහට ඔල මොට්ටල වැඩන්නේ මේ කොල්ලා තියෙන්නේ. හඬ මෙන් ඇලපෙමි. දැන් 84000 වතාවක් අඩුවාම ශෝකේ නිවිලා තියෙන්නේ බෑ පොඩි කාලයක් දඬලා තියෙන්නේ. එච්චර කාලයක් අඬලා ශෝකේ පහවුන් නැත්තම් මින් ඉදිරියටත් මේ විදිහටම තව තවත් දරුවන් වෙනින් හඬන්න සිද්ධ වෙනවා නම් මේ සංසාරේ බොරුවක් විතරයි. මේ සංසාරේ ශෝකයක් බයක් විතරමයි උරුම වෙලා තියෙන්නේ. මේ සංසාරෙන් අර්ථයක් ලද හැකි සංසාරයක් නොවේ. මේ සංසාරේ මේ ජීවිතය ඒකාන්තයෙන් දුකක්. මේ බන්ධනයන් ඒකාන්තයෙන් දුකක්. මේ දරුවන් කෙරෙහි හෝ කවරෙක් හෝ කෙරෙහි ඇති කර ගන්නා ප්‍රිය භාවයෙන් ඇතිවන බන්ධනයේ දුකක් යන ආදී වශයෙන් මෙනෙහි කරන්න ගන්නකොට ඇයගේ ශෝකය පහ වෙලා ගියා. අන්න මෝහ විතර්කය පහ වෙලා ගියා. එහෙනම් දැන් ඔන්න ඔබ ඒක අත්දැකීමක් වශයෙන් දකින්න ඕනේ දැන් ඔබගේ ජීවිතය තුල. එහෙනම් ඔබටත් කුමන හෝ ආකාරයකින් මේ අකුසල විතර්කයක් හිතේ උදා වෙලා වද දෙනවා නම් වහාම අන්න නිමිත්තක් ගන්න. කුසල නිමිත්තක් ගන්න. අරන් මිනිහි කරන්න. එතකොට පහ වෙනවා. මෙන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහානේ යම් හේකින් ඔන්න ඔය කියන ක්‍රමේ අන්‍ය නිමිත්තක් අරගෙන වෙනත් නිමිත්තක් අරගෙන කුසල නිමිත්තක් අරගෙන අතර අකුසල නිමිත්ත පහ කරගන්න බැරි නම් අකුසල විතර්කේ පහ කරගන්න බැරි නම් එහෙනම් මෙන්න දෙවෙනි ක්‍රමේ තේසං විතක්කානං ආදීනෝ උපපරික්කිතබ්බෝ තේසං විතක්කානං ආදීනෝ උපපරික්කිතබ්බෝ ඉතිපි මේ විතක්කා කුසල ඉතිපි මේ විතක්කා සාවජ්ජා ඉතිපි මේ විතක්කා දුක්ඛ විපාකාති. එහෙමනම් මහාන ඒ ක්‍රමයට දුර වෙන්නේ නැත්නම් විතර්කය මෙන්න මේ ක්‍රමයට අනුගමනය කරන්න. මොකද්ද? මෙන්න මේ අකුසලේ විතර්කය මෙන්න මේ ආකාරයෙන් ආදීනෝ සහිතයි කියලා මෙනෙහි කරන්න. මේ ආකාරයෙන් මේ ආදීනෝ සහිතයි. මේ ආකාරයෙන් මේ වරදක්. මේ ආකාරයෙන් මේ දුක්ඛ විපාක සහිතයි. දුක් විපාක උදා කර දෙන්නා විතර්කයක්. මේ කාම විතර්කයේ නිසා තෘෂ්ණාව වැඩෙනවා. තෘෂ්ණාව නිසා උපාදාන සකස් වෙනවා. උපාදාන නිසා කර්ම භවය සකස් වෙනවා. දේශේ නිසාත් මෝහේ නිසාත් මේ විහිංසා විතර්ක නිසාත් ව්‍යාපාද විතර්ක නිසාත් ද්වේෂය වැඩෙනවා මෝහය වැඩෙනවා. මේ වැඩෙන ද්වේෂය මෝහය කර්ම රැස් කරනවා. කර්ම භවය සකස් කරනවා. ඒ නිසා සංසාරේ නැවත නැවත දුක සමුදය කරන්න අවශ්‍ය කරන හේතු සකස් වෙනවා. ඒ අර්ථයෙන් මේ විතර්ක දුකයි දුක්ඛ විපාක සහිතයි. ඒ වගේම මේ රාගයේ දේශයේ මෝහය උදා කරලා දෙන මේ විතර්ක මෙලවත් දැවීමක් ඇති කරනවා ගින්දරක් උදා කරනවා පරලොවත් අප්‍රමාණ දුක්ඛ ස්කන්ධයක් උරුම කරලා දෙනවා. ඒ අර්ථයෙන් මේ විතර්ක දුකයි අනාදි වශයෙන්
මේ විතර්කවල ආදීනව නොනින් මෙනෙහි කරන්න ඕන. ඒ දෙවැනි ක්‍රමය. හොඳට සිහි තබා ගන්න ඕන. දැන් මේවා මේ මොහොතේදී අහලා කනට ඇහුණා, කන් ගැට්ටේ වැදිලා එළියට විසි වුණා. එහෙමනම් ඔබ බණ අහන්නේ කොච්චරවත් බණ ඇහුවට වැඩක් නැහැ. මේවා මොලේටම කුළුගෙඩි පහර වදිනවා වගේ ගිහිල්ලා ස්පර්ශයෙන් ඕන. මනසේ ධාරණය වෙන්න ඕන. තං සුනාත සාදුකං මනසිකාරෝත එතකොටයි මෙනෙහි වෙන්න ගන්න. දැන් ගුරුවරයෙක් පන්තියක ඉඳලා සටහනක් දෙනවා. ළමයි පෑනයි පොතයි තියාගෙන නිකන් උඩින් බල බල හිටියෝ. අර ගුරුවරයා කියපු කිසිම දෙයක් අර පොතේ ධාරණීය වුණ නැහැ, සටහන් වුණ නැහැ නිසා ගෙදර ගිහිල්ලා සිහි කරන්න දෙයක් නැහැ අයිද. බණහන අයත් ඉන්නව එහෙම. එහෙමනම් බණහලා තේරුම් ගන්නෑ. ඒ වගේම තමයි බණහනකොට නිකන් අර බස් එකේ අපි යන්නේ. අපිට ඕනලාට බස් එකේ නගිනවා, අපිට ඕනලාට බස් එකෙන් බහිනවා. එහෙම බණහලත් තේරුම් ගන්නෑ. එහෙමනම් මේ බස් එකට නගින්න නැතුවම ඉන්න ඕන. මේ බස් එක විශේෂ බස් එකක්. මේ බස් එකට නගින්නයි බහින්නයි දෙකක් කරන්න බෑ. නැගලම ඉන්න ඕන ගමනාන්තයේදී. නැත්තම් අතරමඟින් හැමදාම වහින්නේ. මෙතනත් වෙනවා මේ දේ මම දන්න ඔතනත් වෙනවා කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒ අයටයි මම මේ කියන්නේ. මොකද්ද? යම් දහම් කාරණාවක් ව්‍යාකරණයක් පෙන්වලා දෙද්දි ඒක හොඳට අහගෙන ඉන්න නැතුව අතරමඟින් එනවා යනවා ඊට පස්සේ ඒ ප්‍රශ්නේම ආයෙ අහන. එතකොට ඔබ කරන්නේ ඒ ධර්මයේ පෙන්වා දෙන්නවා භික්ෂුවට අප්‍රමාණ වෙහෙසක් ඇති කරන එක. යමක් කියලා දෙනකොට සාවධානව හොඳින් අහගෙන ඉන්න පුරුද්දක් තියෙන්න ඕන බුද්ධ ශ්‍රාවකෙක් වුණාම ඒ ශ්‍රාවකයා තමයි නිවන් දකින්නේ. අනිත් ඔක්කොම ගින්දර තමයි දකින්නේ. නිවන් දකින්න අවශ්‍ය නම් ඒ සංයමයේ තියෙන්න ඕන අප තුළ. ඉතින් එහෙමනම් මෙන්න මේ බව සිහි කර ගන්න ඕන. මොකද මේ සියුම් දහම් කාරණා මගහැරිලා ගියාම තමයි හිර වෙන්නේ කොහේ හරි. අපි දැන් අර ඉස්කෝලේ ළමයි යනවා හැමදාම. ඉස්කෝලේ යනකොට සමහර දැන් වැදගත් පාඩම් උගන්වන ගුරුවරු දවස ගානේ අද ඕනේ නැහැ ඉස්කෝලේ යන්න හෙට ඕනේ නැහැ කියලා ළමයාගේ හිතුමතේට ඉස්කෝලේ නොගිහින් හිටියාම මොකද වෙන්නේ? උගන්වද්දි අවශ්‍යම කාලෙක හොඳින් උගන්වන කාලෙක මේ වගේ කාලෙක නෙවෙයි මම කියන්නේ. හොඳින් අධ්‍යාපනය ලබා දෙන කාලෙක ළමයා හිතුමතේට ඉස්කෝලේ නොගිහින් හිටියොත් මොකද වෙන්නේ? අද නම් එච්චර දෙයක් උගන්වන්න එකක් නැහැ කියලා. සමහර විට ඒ ළමයාට විභාගේ ෆේල් වෙන්න සිද්ධ වෙන්නේ මේ එදා දවසේ ඉස්කෝලේ නොගිය නිසා. ඇයි ඒ? එදා උගන්වන වැදගත් වූ කරුණක් විභාගෙදි හරියටම අහන. ඒකට උත්තර දෙන්න බෑ. ඒ නිසාම ලකුණකින් දෙකකින් ෆේල් වෙලා විභාගෙ අසමත් වෙනවා. ඒ වගේ පින්වතුනි සමහර අය ඉන්නවා මේ ධර්මයේ දේශනා ශ්‍රවණය කරද්දී මම මේ කියන්නේ කාටවත්. මොකද මේ ධර්මය බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සංසාර දුකෙන් එතර වෙන්න බලාපොරොත්තු වන්නා වූ ශ්‍රාවකයන්ට. එහෙම නැතුව නිකම් මේ විනෝදයට බණ අසන අයට නෙවෙයි. මේ ධර්මය ඒකාන්තයෙන්ම මේ භයානක සසරෙන් අත මිදෙන්න ප්‍රාර්ථනා කරන්නා වූ උත්තම ශ්‍රාවකයන්ට විතරයි. සංගීත ප්‍රසංගයක් බලන්න යනවනේ අපි. ගිහිල්ලා අපිට ඇති වෙලාවට අපි බලන්න ගියා. ඊට පස්සේ අපිට ඕනලාට නැගිටලා ගියා එතනින්. එහෙම බනහලා තේරුමක් එහෙම නැහැ. මෙතනත් එහෙමයි, කොතනත් එහෙමයි, ඔතනත් එහෙමයි. මේ අහන සියලුම දෙනාට මම මේ කියන්නේ. ඔබට මේ සංසාර දුකින් නිදහස් වෙන්න ඕන නම් මේ කියන ධම් ව්‍යාකරණය හොඳින් අහන්න. මොකද එහෙම නෑ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඊළඟට ප්‍රශ්න අහන්න ගියාම ඔබ ආයෙ අහනවා දැන් මේ දීපු උත්තරෙම දැන් කියලා දෙන එකෙම ආයෙ අහනවා ප්‍රශ්නය. ඇයි එහෙම අහන්න වෙලා තියෙන්නේ? එක්ක කියලා දෙන වෙලාවට එක්ක ඒ දේශනාව පවත්වනලාට සාවධානව සෝතාවධානින් බණ අහන්න දන්නේ නැහැ. ඒක ධාරණය කරගන්නේ. ඒක නොතකා හරිනවා. Tamanට හිතුවමතේ කටයුතු කරනවා. ඉතින් හැමදාම අනවබෝධය තුලයි ජීවත් වෙන්නේ. සමහර මේ මෙතනම අපේ ධර්ම දේශනාවට සවන් දෙන්නා වූ අපේ පින්වත් ශ්‍රාවකයෝ කියන්නේ මට දෙල්හන් මහත්මයා කියලා තියෙනවා සමහරු මේ භික්ෂුව නැගිටලා ගියත් මේ ධර්මාසනෙන් ඒ ආසනෙන් නැගිටලා යන්නේ. එක දිගටම ඉන්නවා. මොකද ඒ තරම්ම ධර්මයට කරු කරනවා. ඒ තරම්ම ධර්මය උන්ට රසවත්. ඒ වගේ මේ ධර්මය උන්ට ඒ තරම්ම අවශ්‍යයි. ඉතින් මම මේ දේවල් ඇයි සිහි කර කර දෙන්නේ? මේ දැන් බලන්න මේ ක්‍රම පහක් මම මේ පැහැදිලි කරමින් ඉන්නේ විතක්ක සන්ඨාන සූත්‍රයට අනුව භාග්‍යවතුන් වහන්සේගේ ක්‍රම පහ. උන්වහන්සේ බුද්ධත්වයේ පිණිස අනුගමනය කරපු ක්‍රම පහ. දේදා විතක්ක සූත්‍රයෙන් පස්සේ විතක්ක සන්ඨාන සූත්‍රය. ඒ දේදා විතක්ක සූත්‍රයේ පැහැදිලි කරපු කාරණා ටික
විස්තරණ වශයෙන් විග්‍රහ වෙන විතක්ක සන්තාන සූත්‍රයේ විතර්ක වර්ග දෙකකට බෙදලා කුසල විතර්කයි අකුසල විතර්කයි කියලා ගොඩවල් දෙකක් ගහලා ඒ අකුසල විතර්කයන්ගෙන් හිත මුදවගෙන කුසල විතර්කයේ තුල කොහොමද හිත රඳවගත්තේ කියලායි උන්වහන්සේ මේ විතක්ක සන්තාන සූත්‍රය දේශනා කරන්නේ තමන්ගේ ශ්‍රාවකයන්ට අනුගාමිකයෝ කිව්වවුද උන්වහන්සේ 90 යන අයට අන්න බුදු පියාණන් වහන්සේගේ පසුපසින් ගියොත් අපි යනවා පරිනිර්වාණයට ලෝකේ පසුපසින් ගියොත් ඉතින් කොහෙටද යන්නේ කියලා ඔබ දන්නවනේ ඒ නිසා මේ හැම දහම් කාරණාවක්ම වැදගත් කවුරුවත් හිතන්න එපා මේක වැදගත් නැහැ මේ ටික වැදගත් නැහැ ওই ටික ඕනේ නැහැ අපිට ওই ටික එක්ක අපි දන්නවා කියලා දන්නවනම් ඔතනින් විදියක් නැහැ ඔබ ඒක තමයි මට කියන්න තියෙන්නේ භික්ෂුවක් හැටියට ඒ නිසා දැනගත්ත පමණින්ම මේක අවබෝධ වෙන්නේ නැහැ ප්‍රත්‍යක්ෂ භාවිතයකට එන්න නම් හොඳට ඒ දේ අවබෝධ වෙන්න ඕන අභිඤ්ඤයන්ති පරිඤ්ඤයන්ති කියන උසස් අවබෝධයක් කරා එන්න ඕන දැනගත්තම අපි ඕක දන්න උනාට බලන්න ඕන සමහර අය ඉන්නවා එහෙම හිතන අපි දන්නවා කියලා දැනගත්ත අයගෙන් මං අහන්නේ කොච්චර කාලයක් ඔබ දැන් මේක භාවිත කළාද ඔබේ ජීවිතේ භාවිත කළා නම් ඔබට සෑහෙන ප්‍රශ්න විසඳලා තියෙන්න ඕන මේ වෙනකොට ජීවිතේ සංසාර දුක බොහෝ දුරට අවසන් වෙලා තියෙන්න ඕන එනිසා පින්වතුනි මේ හැම දහම් කාරණාවක්ම වැදගත් මේ දේවල් නැවත සිහි කරන්නේ අය සමහර තැන්වලදී මට පේන ඔබේ අවධානය විදිලා යනවා කියලා එතකොට දේශනාව කොච්චර සාරගර්භ විදියට දේශනා කළත් ප්‍රයෝජනයක් නැතුව යනවා. එනිසා දැන් ක්‍රම එකක් දේශනා කළා දැන් දෙවෙනි එක දේශනා කරමින් ඉන්නේ තේසං විතක්කානං ආදීන උපපරික්කිතබ්බෝ. ඉතිමේ විතක්කා අකුසල ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ විතක්කා දුක්ඛ විපාකාති. එහෙනම් පළමුවෙනි ක්‍රමයට විතර්කයේ දුර්ල ගන්න බැරි නම් මෙන්න මේ දෙවෙනි ක්‍රමය අනුගමනය කරන්න මොකද්ද මේ විතර්කයේ ආදීනෝ දකින්න කාමේ නිසා උහුලන්න වෙන දුක් මෙලවත් පරලවත් දුක් උරුම වෙන ආකාරයෙන් නුවණින් දකින්න පටිසමුපාදයට අනුකූලව ද්වේෂය නිසා මෙලවත් පරලවත් හට ගන්න දුක දකින්න ද්වේෂය නිසා ඇතිවන දාහය තැවීම පසුතැවීම දකින්න නුවණින් පරලවත් දුක්ඛ ස්කන්ධය රැස් වෙන ආකාරයෙන් නුවණින් දකින්න මෝහය නිසා මෙලවත් පරලොවත් දුක උදා වෙන ආකාරයෙන් නුවණින් දකින්න. එතකොට අන්න පුළුවන්කම ලැබෙනවා ඒ විතර්ක ටික දුර්ල ගන්න. ඒ තමයි දෙවැනි ක්‍රමය ආදීනව නුවණින් දැකීම. දැන් ඔන්න ක්‍රම දෙකක් අනුගමනය කළා. දැන් ඔබේ හිතේ ඇති වෙන අකුසල විතර්ක. මේ අකුසල විතර්ක ඔය කියන ක්‍රම දෙක දැන් පළවෙනි ක්‍රමය අත්හදා බැලුවා. ඒ ක්‍රමයට බෑ. මොකද මේ අකුසල විතර්කේ බලවත් වැඩි. ඒ නිසා හැමතිස්සෙම මේක නැగి එනවා. පළවෙනි ක්‍රමයෙන් මැඩල ගන්න බෑ. එහෙනම් දැන් දෙවෙනි ක්‍රමය ඔබ අනුගමනය කළා. දැන් දෙවෙනි ක්‍රමය අනුගමනය කරලා බැලුවා. දෙවෙනි ක්‍රමයටත් මේ අකුසල විතර්කේ නැසෙන්නේ නැහැ. එහෙම නැසෙන ප්‍රමාණයක් තියෙනවා. නමුත් සහ මුලින්ම නසා ගන්න බෑ. තවමත් මේ විතර්කේ නැగి එනවා. තවමත් ඒ කාම විතර්ක නැගිනවා. තවමත් ඒ විහිංසාව විතර්ක නැගිනවා. තවමත් ඒ ව්‍යාපාද විතර්ක නැගිනවා. දැන් මොකද කරන්න ඕන? දැන් තුන්වෙනි ක්‍රමේ තේසං දෙවෙනි එකේ සමාවෙන්න ඕන. දෙවෙනි එකේ උපමාව පැහැදිලි කරන්න බැරි වුණා. බුදු පියාණන් වහන්සේ මේ දෙවෙනි ක්‍රමයට ලස්සන උපමාවක් දෙනවා. පළවෙනි ක්‍රමයට දුන්න උපමාව තමයි ඇණයකින් තව ඇණයක් ගලවනවා වගේ. වඩුරාල කෙනෙක්. එක ඇණයක් ගලවන්න ගහපු ඇණයක් ගලවන්න පාවිච්චි කරන්නේ තව ඇණයක්. ඒ වගේ අකුසල විතර්කය නසන්න පාවිච්චි කරන්නේ කුසල විතර්කය. මෙන්න දෙවැනි ක්‍රමයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ආදීනව නුවණින් මෙනෙහි කිරීමේදී මෙන්න මේ වගේ උපමාවක් ලස්සන උපමාවක්. නව යෞවන තරුණියකට හෝ තරුණයෙක්ගේ හෝ තරුණියකගේ හෝ ගෙලේ එල්ලනෝ බලුකුණා. මැරිච්ච බල්ලෙක් එල්ලනෝ බලුකුණා. දැන් මේ බලුකුණ අප්‍රසන්නයි දුර්ගන්ධයෙන් යුක්තයි පිළිකුල් මේ නව යෞවනී ඊටාම් පිරිසිදුව ලස්සනට ප්‍රියමනාපව ඉන්න කැමති කෙනෙක්. එයාට මෙන්න මේක අප්‍රසන්නයි පිළිකුල් අනිත් අයට වඩා පිළිකුල්. මොකද ඒ වයසේදී බොහොම ලස්සනට පිරිසිදුව කාගේත් ආකර්ෂණය දිනා ගන්න පුළුවන් විදිහට ජීවත් වෙන්න කැමති වයසක්. එහෙනම් ඒ වයසේදී අර වගේ බලුකුණක් එළුවොත් එහෙම ඇඟේ මොකද වෙන්නේ? ඒකේ ආදීනෝ ඉක්මනින් දකිමින් ඒක දුර්ගන්ධයෙන් යුක්තයි ඒක අප්‍රසන්නයි ඒක පිළිකුල් යන ආදී වශයෙන් එහි ආදීනෝ දකිමින් ඒ ඉක්මනින්ම බැහැර කළා දානවා.
මොහොතක්වත් එල්ලන් ඉන්නේ නැහැ බෙල්ලේ. මෙන්න මේ වගේ ආර්ය ශ්‍රාවකයා කැමති පිරිසිදු ඉන්න. පිරිසිදු හිතකින් වාසය කරන්න. සමාධියුක්තව වාසය කරන්න. සංසිඳුරු සිතින් වාසය කරන්න. එබඳු ශ්‍රාවකයා කැමති නැහැ. අර හිතේ කාම විතරක ඇති වෙලා, ව්‍යාපාද විතරක ඇති වෙලා, විහිංසා විතරක ඇති වෙලා හිත කැළඹෙනවට, හිත අපිරිසිදු වෙනවට, හිත පිළිකුල් ස්වභාවයට පත් වෙනවට කැමති නැහැ. ඒ නිසා මොකද කරන්නේ? එයා අර බලුකුණක් ඉවත් කරනවා වගේ ඉක්මනින්ම දැන් ඔය නව යෞවනියකට නව යෞවනියෙක්ගේ හෝ නව යෞවනියකගේ හෝ ගෙලේ බලුකුණක් එල්ලුවොත් කොච්චර ඉක්මනට එයා ඒක අයින් කරයිද? ඒ වගේ අරිය ශ්‍රාවකයා මොකද කරන්නේ? අන්න අර ඇති වෙච්ච විතර්කය ආදීනෝ නෝනින් මෙනෙහි කරමින් ඉක්මනින්ම පහ කරනවා. මොකද එයා පාරිශුද්ධ මාවතක ගමන් කරන කෙනෙක්, විසුද්ධිය කරා ගමන් කරන කෙනෙක්. ඒ නිසා එයා කැමති නෑ අසුද්ධ දේවල් තියාගෙන. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට ඒක පහ කරලා දාන්න. තියාගෙන ඉන්න කැමති නෑ. දැන් ලෝක සත්‍යය කොහොමද? කාම අදහස් වලින් පැහි පැහි ආශ්‍රව කිව්වේ කුණු වෙලා ඉන්නේ. ද්වේෂ අදහස් වලින් ඔද්දල් වෙලා කුණු වෙලා කුණු ගඳ වැగిරෙනවා. මෝහේනුත් එහෙම මෝහෙන් මානෙන් අහංකාරකමින් උඩුකමින් ඉදිමිලා කුණු ගඳක ගහ ඉන්නේ. ඉදිමිලා බලු කුණවල් එල්ලගෙන ඉන්නේ. කාමයේ කියන බලු කුණයි, ද්වේෂයේ කියන බලු කුණයි, මෝහය කියන බලු කුණයි එල්ලගෙන ඉන්නේ හරි ලොකු ආභරණ කියලා හිතාගෙන. ලෝකයටත් පෙන්නනවා ඒවා. ඒ තමන්ගේ තියෙන තුච්ච නින්දිත කාම අදහස් ලෝකයට විද්‍යමාන කරන විවිධාකාර ස්වරූපවලින්. ඒ ද්වේෂ අදහස් පළ කරනවා ලෝකයට. ඒ මෝහ අදහස් පළ කරනවා මානෙන් අහංකාර කමින් කුණු වෙලා වැగిරෙනවා ආත්මය. ආත්මයක් වඩ සාරවත් ආත්මය නේ අසාරවත් ආත්මය. ඒකත් කුණු වෙලා වැగిරෙනවා. දැන් මෙහෙම ඉන්නවා. අතහරින්නෙම නෑ. බෙල්ල කැපුවත් කාමයේ දේශේ මෝහය රාගයේ දේශේ මෝහය අතහරින්න නැති පිරිස ඉන්නවා. ඔබ දැකලා ඇති සමහර මේ පෘථග්ජන මනුස්සයන්ගේ ස්වභාවය තියෙනවා බහුලව. සමහර පොඩි පොඩි අදහස් පවා අතහරින්නේ නැතුව තියාගෙන ඉන්න ඔද්දල් වෙලා හිත කුණු වෙලා ගඳ ගහනවා. මුළු ජන සමාජයම මේකෙන් කිලුට වෙනවා. ඒත් අතහරින්නේ. කවුරු හරි කිව්වොත් එහෙම උඹ ඔකත් එක්ක ඉඳලා මැරිලා හතර අපායටයි කියලා කමන්නේ ඒකටත් කමන්නේ. ඒත් මම ඔක අතහරින්නේ නැහැ. නිරේට වැටුණත් මං ඔකගෙන තියෙන ද්වේෂය නම් අතහරින්නේ. එහෙමත් කියන මිනිස්සු ඉන්නවා. කවුරු හරි කිව්වොත් ඔය මානි අහංකාරකම උඹට සතර අපායට පාර කපයි කියලා කමන්නේ මම බල්ලෙක් වෙලි පුදුනත් ඒකත් මට සැපයි කියපු මිනිස්සෙක් මේ පන්සලටත් ඇවිල්ලා ගියා මෑතක. ඒ මිනිස්සේ එහෙම්මම කිව්වනේ මම මැරුණාට පස්සේ බල්ලෙක් වුණත් කමන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ බඳු මිනිස්සුන්ට බණ කියන්න පුළුවන්ද බලන්න. ඔන්න බලන්න ඉතින් කොතනද ඉන්නේ කියලා ධර්මාභෝධයෙන් තොර මිනිසයා. මානෝ මක්කොටෝ හෝති අතිමානෝ කුක්කුරෝ. මානෝ මක්කට හෝති මානෙන් වඳුර වෙනවා. අතිමානෙන් බල්ලෙක් වෙනවා. දාර කිව්වේ මම බල්ලෙක් වුණත් කමන්නේ නැහැ කිව්වේ. ඒ කියන්නේ අතිමානයක් තියෙනවා. එහෙමයි ඉන්නවා. අපිට මුණ ගැහිලක් තියෙනවා. ඉතින් බලන්න අය කොතනද ඉන්නේ කියලා. ධර්මාභෝධයෙන් කොච්චර ඈත්ද බලන්න. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා කොහොමද ඉන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා මේවා තියාගෙන ඉන්නේ නැහැ. බලුකුණක් කියලා දැකලා ඉවරයි ඒවා. ඒ නිසා මොකද කරන්නේ? බෙල්ල එල්ලුවත් කවුරු හරි බලෙන් ඇවිල්ලා එක්මනින් ඒක විසි කළා දානවා ඈතට. එහෙනම් පින්වතුනි අන්නේ දෙවෙනි උපමාවෙන් බුදු පියාණන් වහන්සේ අන්නේ කාරණාවට පෙන්වලා දෙන්නේ. පිරිසිදු හිතකින් සිල්වත් සමාහිත හිතකින් කටයුතු කරන්න ජීවත් වෙන්න කැමති බුද්ධ ශ්‍රාවකයා ඒ කුණු ගොඩවල් එල්ලගෙන ඉන්නේ නැහැ හිතේ. බලුකුණවල් එල්ලන් ඉන්නේ නැහැ. ඒ නිසා වහාම බැහැර කරන්න. මේ විදිහට ආදීනව දකින්න. කාම විතර්ක බලුකුණක් හැටියට දකින්න. දේශ විතර්ක බලුකුණක් හැටියට දකින්න. මෝහ විතර්ක බලුකුණක් හැටියට දකින්න. එතකොට පහ කරගන්න ලේසි. ඒ ආදීනව දැක්කම. එහෙනම් ඒ තම නැනපමණින් දකින්න. තම තමන්ගේ ප්‍රඥාව විවිධාකාරයි. එකිනෙකාගේ ප්‍රඥා ශ්‍රද්ධා විවිධ සති සමාධි ප්‍රඥා ධර්ම විවිධාකාරයි. ඒ නිසා තම තමන්ට ගෝචර විදිහකට ඒක දකින්න. ඔය මූල ධර්මයයි පෙන්වලා දෙන්නේ. මේකට තව තවත් තමන්ගේ ප්‍රඥාවෙන් තව තව මේවට ආදේශයන් උපමාවන් එකතු කරගන්න. තව තව මේ ක්‍රමේ විස්තරණය කරගන්න. නොදන්නා තැනක් තියෙනවා තව ධර්මයේ ගවේෂණය කරන්න, කල්යන මිත්‍රයන් ඇසුරු කරන්න, අහන්න, විමසන්න. විමර්ශා. ඒතකොට 이르දිපාදත් වැඩෙනවා. එතකොට තමයි මග වැඩින්නේ. නැත්තම් කියන ඕනම දෙයක් අහගෙන ඉඳලා ඔන්නෝහේ බණ ඇහුවා කියලා කියනවා නම් ඔබ කවදාවත් ඔබ
මේ ජීවිතේ නම් සියලු කෙලෙස් නසන්නේ. මේ ජීවිතේ සියලු කෙලෙස් නසන්න ඕන නම් විමර්ශන බුද්ධිය අවදි කරගන්න. හොඳයි එහෙනම් මේ දෙවෙනි ක්‍රමය. දැන් බුදු පියාණන් වහන්සේ පෙන්වලා දෙනවා විතක්ක සංඨාන සූත්‍රයේ තුන්වෙනි ක්‍රමය. ඔය කිව්ව ක්‍රම දෙකටම ඔබට බැරි නම් මේ විතර්කේ දුර්ල ගන්න. පළවෙනි ක්‍රමය අකුසල නිමිත්තක් අකුසල විතර්කයක් ඇති වුණාම කුසල විතර්කයකින් ඒක පහ කරගන්න උත්සාහ ගත්ත හරිය ගියේ නෑ. දෙවැනි ක්‍රමයට අනුගමනය කළ අකුසල විතරකයක් ඇති වුණා. එහි ආදීනව නුවණින් කල්පනා කරමින් වාසය කළා. ඒත් හරි ගියේ නෑ. ඒ අකුසල විතරකේ පහ වුන්නේ නෑ. ඒ තරම් ඒක බලවත්. එහෙනම් දැන් මොකද්ද අපි කරන්නේ? තුන්වෙනි ක්‍රමය පාවිච්චි කරනවා. මොකක්ද තුන්වෙනි ක්‍රමය? තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. මොකද්ද? මෙන්න මේ විතර්කය සිහි කරන එක ආයාසින් නතර කරගන්න. සිහි වෙන එක ආයාසින් නතර කරගන්න. දැන් මේ විතර්කය හිතට මතුණාට ගණන් ගන්න එපා. දැන් මෙහෙම කිව්වට තේරෙන්නේ නැහනේ. මෙන්න උපමාව. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පුරුෂයෙක් තමන් අකමැති අප්‍රිය කෙනෙක් ඉස්සරහට ආවොත් මොකද කරන්නේ? දැක්කේ නෑ වගේ ඉන්නේ. ඇස් දෙක ඉස්සරහට ආවත් දැක්කේ නෑ වගේ ඉන්න පුළුවන් අපිට. එහෙනම් ඔබ ඕන තරම් කරලා ඇතිනේ. ඔබ අප්‍රිය කරන ඔබ කැමති නැති කෙනෙක් ඔබ ඇසුරට ආවොත් එහෙම දැක්කේ නෑ වගේ ඉන්නවනේ ඔබ. මෙන්න මේ වගේ ඉන්න. මොකද්ද? අර විතරකේ හිතේ නලියනවා. ඔබ ගන්නකට ගන්න නැතුව ඉන්න. සිහි කරන්න එපා ඒක. සිහි කළොත් තමයි ඒක ඉතින් එහාට යන්නේ. දැන් මෙන්න මෙතනදී තමයි මට පොඩි කිව්වට මේක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම ගොඩ දිනෙට. ඒ තමයි අපි අර මුල් වැඩසටහන් දෙකේදීත් අපේ ශ්‍රාවක මහත්මයෙක් ඇහුවේ ප්‍රශ්නේ තමයි මෙන්න මේව දැනගන්න ඕන. තුච්ච නින්දිත හිත මේ ආකාරයෙන් විතර්ක මතු කරනකොට මේ මොහ විතර්කයක් ඇති කරනවා බුදු පියාණන් වහන්සේට එරෙහිව. ශ්‍රී සද්ධර්මයට එරෙහිව ආර්ය මහා සංඝරත්නයට එරෙහිව. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේට එරෙහිව විවිධාකාර විතර්ක මතු කරනවා. අදහස් මතු කරනවා. ඒ වගේම ශ්‍රී සද්ධර්මයට එරෙහිවත් විවිධාකාර අදහස් මතු කරනවා. ඒ වගේම ඒ බණ කියන තවන්ට සමහරට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන්නා වූ ඒ කල්යාණ මිත්‍රයට එරෙහිවත් විවිධාකාර අදහස් මතු කරනවා. මේ සිතේ හැටි එහෙමයි. මොකද තුච්ච නින්දේ සිත බලනවා දැන් සංකාර වේගින් නිරුද්ධ වෙනවා. ඒකට හේතුව මෙන්න මේ අහවලා. එහෙනම් මෙයාගෙන් ඈත් කරන්න ඕන. හරියන වැඩක් නෙමෙයි නමුත් උත්සාහ කරනවා. අර වතුර යන මිනිහා ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් එල්ලනවා වගේ සිතත් බලන්නේ කොහේ හරි එල්ලෙන්න දැන්. එතකොට මොකද කරන්නේ? මෙන්න මේ වගේ අභව්‍ය විතර්ක ඇති කරන්න පටන් ගන්නවා. ඒවා කිසිම ආකාරකින් ආර්ය ශ්‍රාවකයා විසින් චේතනාත්මකව පහළ කරගන්නේ ඒවා නෙමෙයි. සිත විසින් සකස් කරන විතර්ක. බුදුරජාණන් වහන්සේට දොස් නගනවා, නින්දා කරනවා, පරිභව කරනවා. ශ්‍රී සද්ධර්මයට එරෙහිව විතර්ක නගනවා. ආර්ය මහා සංඝරත්නයට එරෙහිව අර ධර්මයේ දේශනා කරන්නව කල්යාණ මිත්‍රයන්ට එරෙහිව විවිධාකාර විතර්ක මතු කරනවා. මෙන්න මේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවය යමෙක් තේරුම් ගත්තේ නැති වුණාම අර දැන් මේ අත්දැකීම් ඇති අය මෙතනත් ඉන්න පුළුවන්. මේ පන්සලටත් ආවා බණත් ඇහුවා. ඒ වගේම පිටදිත් හම්බෙලා තියෙනවා. අපේ මේ සූම් සාකච්ඡාවේදීත් මුණ ගැහුණා. මේ අත්දැකීම තියෙන අය. බොහෝ දෙනෙක්ට මේ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද හිතන්න එපා ලේසියෙන් ඔබට නිවනට ළඟා වෙන්න මේ සිත ඉඩ හරි කියලා. ලේසියෙන් නිවන උදා කරගන්න, ලේසියෙන් නිවනටපත් වෙන්න මේ සිත ඉඩ දෙන්නේ නැහැ. එහෙම පුළුවන්කමක් තිබුණා නම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ මෙච්චර ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණ විභජන උත්තානි කම්මං යනාදී වශයෙන් මේ ආකාර දේශනාවක් මේ ආකාර විග්‍රහ සහිතව පනෝමින් පිහිටුවමින් බෙදමින් බෙදා දක්වමින් විවරණය කරමින් ගැඹුරු තැන් නොගැඹුරු භාවයට පත් කරමින් දේශනා කරන්නේ උද්දේශ නිर्देश පටිනිर्देश වශයෙන්. ඒ නිසා සිත ලේසියෙන් මේ ධර්මය අවබෝධ කරගත්ත පමණින් සසර ගමන අවසන් කරන්න ඉඩ හරින්නේ නැහැ. සිත අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ ධර්මයක් නගනවා. ප්‍රතිවිරුද්ධ විතර්ක නගනවා. සිතේ මහා ප්‍රතිවිරුද්ධ බලයක් තියෙන. ඒ බලයට තමයි මාර බලය කියන්නේ. එහෙනම් මේ මාර බලය නිකන් ඉන්නේ නැහැ. ඒකට අර එළින වසවර්ති මාරයත් එකතු වුනහම මාර බලය ඩබල් වෙලා ඉන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ හිතේ මෙන්න මේ විදිහට විතර්ක ඇති වෙනකොට
අන්න ඒ අයට පුද්ගලික වශයෙන් ඒ අයට ඇති වෙන විතර්කයන්ට අනුකූලව කරන්න ඕන වැඩපිළිවෙල අපි පැහැදිලි කරලා දෙනවා ඒ අයට වෙන වෙනම. ඊට අමතරව පොදු යමක් කියන්න ඕන. ඔන්නෝම හිතෙනකොට මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට එරෙහි විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක්ට එරෙහිව. කාම විතර්ක වේවා, ව්‍යාපාද විතර්ක වේවා, විහිංසා විතර්ක වේවා නැගෙනකොට ඔබ ගණන් ගන්න නැතුව ඉන්න. ඒ ගැන හිතන්නෙම නැතුව ඉන්න. ඒ ගැන හිතන්න ගියොත් තමයි මේ පැත්තට හිත නැමෙන්නේ. ඒක හරියට උපමාවෙන් කිව්වේ තමන් අකමැති කෙනෙක් අප්‍රිය කෙනෙක් තමන්ගේ ඉස්සරහට ආවහම ඒ පුද්ගලයා දකින්න නැතුව නොදකින්න උත්සාහ ධර්මයෙන් ඉන්න වගේ වැඩක්. අවශ්‍ය නැත්නම් ඇස් දෙක උනත් අපිට පියා ගන්න පුළුවන්. නැත්නම් දැක්කේ නැහැ වගේ අහක බලාගෙන ඉන්න පුළුවන්. මෙන්න මේ විදිහට හිතේ ඇති වෙන විතර්ක ගණනකට ගන්න නැතුව ඒ ගැන නොහිතා අසති සිහි කරන්නේ නැතුව අමනසිකාරෝ මෙනෙහි කරන්නේ නැතුව ඉන්න. අසති අමනසිකාරෝ අසති කියන්නේ සිහි කරනවා ගැන මනසිකාරෝ කියන්නේ මෙනෙහි කරනවා. සති කියන්නේ සිහි කරනවා මනසිකාරෝ කියන්නේ මෙනෙහි කරනවා. එතකොට අසති සිහි කරන්නේ නැහැ. අමනසිකාරෝ මෙනෙහි කරන්නේ නැහැ. සිහි කරන්නේ නැතුව මෙනෙහි කරන්නේ නැතුව ඉන්න ගානකට ගන්න නැතුව. දැන් ඔබ ඕනතරම් ඔබේ ජීවිතේ ඒ වගේ අත්දැකීම් ඇති. ඒ වගේ කරලා ඇති ඕනතරම් දෙනාට. ඔබට අප්‍රිය කරන ඔබට කලකිරිච්ච පුද්ගලයෙක්, ඔබට එපා වෙච්ච පුද්ගලයෙක් ඔබ හමු වෙන්න ආවහම ඔබ ඕන තරම් ගණන් ගන්න නැතුව ඉඳලා මේ මොනසෙ මග හැරලා යවන්න ඇති. මේ මොනසෙ බලන් ඉඳලා තමයි ඔබ බැලුවෙම නැහැ ගැන හැරිලවත් බැලුවේ නැහැ. ඔහු නොදැක්කා වගේ එතනින් එහාට ගියා මෙහාට ගියා ගණන් ගන්නෙම නැතුව ඉන්නකොට අර මොනසෙ යනවා යන්නේ. එහෙම වෙච්ච වෙලාවල් ඕන තරම් අපේ ජීවිතේ ඇති. එහෙනම් අන්න බලන්න ඒ උපමාවෙම පේනවා මේ සිතවිලි වල ස්වභාවය මානසිකාර වල ස්වභාවයක් කොහොම තියෙනවා. අපි සිතවිල්ලේ මානසිකාරේ ගණන් ගත්තොත් තමයි එතනින් එහාට විතර්කයක් බවට පත් වෙලා ඒක වර්ධනය වෙලා වද දෙන්න ගන්න. දැන් අර ඔබ අප්‍රිය කරන පුද්ගලයා ආවම ඔබ ගණන් ගත්තොත් දැන් ඔය තවත් දෙයක් කිව්වොත් එහෙම ඔය තරුණ ගෑන් ළමයි පාරේ යනකොට කොල්ලෝ පාර දෙපැත්ත ඉඳගෙන විසිල් ගහනවා වේදාකාර සංඥාවන් පහල කරනවා. දැන් මේ ගැහැණු දරුවා ඒ කිසිම තරුණියෙක්ගේ රස්තියාදුකාරයෙක්ගේ ඒ සංඥාවට ප්‍රතිචාරයක් දක්වන්න නැතුව ගණන් ගන්න නැතුව ගණනකට ගන්න නැතුව ගියොත් එතන ඇයට කිසිම බාධාවක් නැහැ උන්ගේ. හැබැයි අර කවුරු හරි චුච්චුක් ගාද්දි එහෙම නැත්නම් ඔය විසිල් එකක් හරි ගහද්දි ඒ දිහා හැරිලා බැලුවොත් සමහරවිට ඒක ගොඩාක් දුර දිග යන්නත් පුළුවන්. ඒ බැලීම ඒ අනවශ්‍ය ආරම්මණයට ඒ අනවශ්‍ය නිමිත්තට ප්‍රතිචාර දක්වන්න ගිහිල්ලා සමහරවිට ගොඩාක් ප්‍රශ්න ඇති කරගන්නත් පුළුවන් එතනින් එහාට. හැබැයි ඒක ගණන් ගන්න නැතුව එතනින් ගියොත් ඇයිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මෙන්න මේ විදිහට මේ අකුසල විතර්ක නැගිනකොට අපිව ගණන් ගන්න කිව්වොත් අපි ඒවට වටිනාකමක් දෙන්න කිව්වොත් ඒ කියන්නේ අනේ මට මෙහෙම හිතෙනවානේ අයියෝ මට මෙහෙම හිතෙනවානේ මොන කරදරයක්ද දන්නේ නැහැ මේක හැමතිස්සෙම මට මෙහෙම හිතෙනවා කියලා මේක ගැන වද වෙන්න කිව්වොත් මේ තුච්ච නිදිසි දැනගන්නවා ඔබ මේ විතර්කයෙන් වෙහෙසටපත් වෙනවා කියලා. එතකොට මොකද කරන්නේ? දිගින් දිගට මේ විතර්කයෙන් මතු කරමින් ඔබ වෙහෙසටපත් කරමින් ඔබ මුලාවටපත් කළා මෝහයටපත් කළා මෝහෙන් හරි කමන්නේ සංකාරයක් ගොඩනගා ගන්න. ඒ විතරක් නෙමෙයි දිගින් දිගට විතර්කයේ මතුවලා යනකොට ඔබට දේශයත් ඇති වෙන්න ගන්නවා. මොන කර්මයක්ද දන්නේ යකෝ මට මේකම හිතෙනවනේ කියලා. ඒ නිසා මොකද වෙන්නේ? සිත ඔබේ ප්‍රමාදයෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා මෙන්න මේ තුන්වෙනි ක්‍රමයක් හොඳට අවබෝධ කරගන්න ඕන. තුන්වෙනි ක්‍රමයට අනුකූලව ඔබට පුළුවන් මේ විතර්ක දුරලන්න. විතර්ක දුරලන්න නම් ඔබ මේ තුන්වෙනි ක්‍රමයක් හොඳට අවබෝධයෙන් යුක්තව පරිහරණය කරන්න ඕන. මම හිතනවා කියපු දේ වැටහෙන්නට ඇති කියලා. ඒ කියන්නේ යම් කිසි අකුසල විතර්කයක් ඇති වුනහම ගණනකට ගන්න එපා. ඒ කියන්නේ හිතන්නෙම නැතුව ඉන්න. ඒ කියන්නේ වෙහෙසෙන්න යන්න එපා. ඒ ගැන බය වෙන්න එපා. අනේ මට මෙහෙම හිතෙනවනේ කියලා ඒ ගැන තැවෙන්න වැළපෙන්න යන්න එපා. ගණනකට ගන්න නැතුව. දිගින් දිගට ගණනකට ගන්න නැතුව ඉන්නකොට ඒ විතර්කය පහ වෙලා යනවා. තේ පහියන්ති අබ්බත්තං ගච්ඡanti. තේසම් පහනා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. එතකොට මොකද වෙන්නේ? ඒ විතර්කය පහළ යනවා අභාවයට යනවා. හිත අභ්‍යන්තරය නිශ්චල වෙනවා සංසිඳෙනවා සමාධිය පිහිටනවා. ඒ තුන්වෙනි ක්‍රමය.
ඔය ක්‍රමයටත් ඔබට බැරි නම් මේ අකුසල විතර්කය පහ කරන්න මෙන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට හතරවෙනි ක්‍රමයක් දේශනා කරනවා. හතරවෙනි ක්‍රමයක් බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා. මොකද්ද මේ ක්‍රමය? තේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං. තේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං. මෙන්න මේ ක්‍රමයක් ඉතාම වටිනා ක්‍රමයක්. මේ විතර්කයේ මුල සිහි කරලා බලනවා. මොකද එකෙන් අදහස් කරන්නේ? මේ අකුසල විතර්කය කොතන ඉඳලාද සකස් වෙලා ඉන්නේ? කවදා ඉඳලාද සකස් වෙන්නේ? කොයි මොහොතේ ඉඳලාද මේ අදහස මා තුල හටගන්නේ කියලා අන්න නුවණින් බලාගෙන යනකොට මුලක් පේන්න ගන්නවා. මුලක් පේන්න ගන්නවා. දැන් අපි උදාහරණයක් ගමු. යම්කිසි මිනිසෙක්ට විනාශයක් කරන්න. දැන් අපි හිතමු උදාහරණයක් මේක. යම්කිසි කෙනෙක්ට මොනවා හරි ලොකු විනාශයක් කරන්නම හැමතිස්සෙම හිතෙනවා. එයාට නම් උන්ට නම් හොඳින් ඉන්න දෙන්න හොඳ නැහැ. ඕක නම් ඕක වෙනසෙන්න ඕන. ඕක අකුලල යන්න ඕන, හින ගහන්න ඕන. යනාදි වශයෙන් ඔහොම හිතෙනවා දැන්. හැමතිස්සෙම ඕකම හිතෙන්නේ. දැන් ඔහොම හිතෙනකොට අන්න බලන්න ඕන මේ විතර්කය ඇති වෙන්නේ ඇයි? එතකොට පෙනෙයි අන්න මුලට යනවා දැන්. මේකයි විතක්ක දැන් විතක්ක සංඨාන සූත්‍රයෙන් පෙන්නන්නෙම ප්‍රධාන වශයෙන් ඒ විතර්ක වල ස්වභාවය තේරුම් ගැනීමනේ. දැන් මේකයිල විතර්කේ මුලට ගිහිල්ලා බලන ක්‍රමය. තේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං. මේ සංඛාර වශයෙන් මේක සකස් වෙන්නේ කොතන ඉඳලාද? චේතනාවක් සකස් වෙන්නේ කොයි තැන ඉඳලාද කියලා බලාගෙන යනකොට අන්න පේන්න ගන්නවා. දැන් ඔන්න ඇයි මට මේ මිනිහා මරන්න හිතෙන්නේ? අපි හිතමු මිනිහක මරන්නම හිතෙනවා. මරන්නමයි හිතෙන්නේ. ඒ මිනිහගේ මරණයමයි දකින්න ප්‍රාර්ථනා කරන්නේ. ඔක මැරෙන්නම ඕන. ඔක නම් මට ඇස් දෙකට පේන්න බෑ. ඔක මැරෙන්නම ඕන කියලා ඔහොමමයි හිතෙන්නේ. ඔහොම හිතමුකෝ. දැන් බලන්න ඕන ඇයි මේ මනුස්සයාගේ මරණය ප්‍රාර්ථනා කරන්නේ? ඇයි යව මරන්න හිතෙන්නේ? ඔන්න ගිහිල්ලා බලනවා. එතකොට පේනවා අහවල් දවසේ මෙන්න මෙහෙම පළහිලව්වක් වුණා. මට මෙන්න මෙහෙම පහරක් එල්ල කරා. එදා ඉඳලා තමයි මේ මනුස්සයා මරන්න මට හිතෙන්නේ. දැන් ඊට පස්සේ එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ බලනවා එතනින් එහාටත් යනවා. ඇයි එදා මට පහරක් එල්ල කරේ? දැන් පහර එල්ල කරපු නිසා තමයි වෛරයක් ඇති වෙලා දැන් මරන්න හිතෙන්නේ. දැන් අපි දැක්ක දැන් එහෙනම් මේ වෛරය ඇති වුණේ මෙන්න මේ ගහපු තැන ඉඳලා. පහර දීපු තැන ඉඳලා. දැන් බලනවා ඇයි ඒ පහර දීම කළේ? ඊට පස්සේ ඔන්න බලාගෙන යනකොට පේනවා මෙන්න මේ වචනයක් කිව්වා මට. මෙහෙම නොහොබිනා වචනයක් කියලා තිබුණා. ඒ නිසායි මම මේ ගහ ගන්න ගියේ, ඒ කියන්නේ විමසන්න ගියේ. එහිදී ඇති වෙච්ච පහර දීමක් නිසා තමයි වෛරය ඇති වුනේ. එහෙනම් දැන් මුලට ගියා. මොකද? මෙන්න මේ කියපු වචනයක් තමයි මෙන්න මේකට මුල් වෙලා තියෙන්නේ. ඊට පස්සේ වචනය කියපු තැනට යනකම් යනවා. ඇයි ඒ වචනේ කිව්වේ? මොකක් නිසාද වචනේ කිව්වේ? මෙන්න මේ හේතුව නිසා වචනේ කිව්වේ. සමහර විට මුලටම ගිහිල්ලා බැලුවම පෙනේ සමහර විට ඔබේම වැරද්ද නිසායි වචනේ කියුවේ. ඒ ඔබේම වැරද්දන් නිසා ඒ වචනේ කිව්වා. ඒ වචන ගැන විමසන්න ගිය නිසා අඩදබරයක් ඇති වුණා. ඒ නිසා වෛරයක් ඇති වුණා. දැන් වෛරය නිසා මරන්න ඕන කියලාමයි හිතේ. දැන් මුලටම ගිහිල්ලා බැලුවා. මරන්න හිතෙන්නේ ඇයි? එදා ගහපු නිසා. ගැහුවේ ඇයි? ඒ වචනේ ගැන විමසන්න ගිය නිසා. වචනේ කිව්වේ ඇයි? මෙන්න මේ වැරද්ද නිසා. සමහර විට ඔබේ වැරද්ද. සමහර විට ඔහුගේ වැරද්දක්ම කියමු. පොඩි වචනයක් අත්හැරලා දාන්න පුළුවන් හිත. හැදෙනු නම් හැදියා. මේ සංසාරේ ඕන තරම් වචන කියලාද මට. ඕන තරම් මේ සංසාර ගමනේ මිනිසුන්ගෙන් කුණු කතා අහලා ඇති. අභව්‍ය කතා අහලා ඇති. අබුත චෝදනාවට මුහුණ දීලා ඇති. නිකරුණේ අවමන් විඳලා ඇති. ඒ වචනත් එක්ක සංසන්දනය කරාම මේක මොන වචනයක්ද? අර බුදු පියාණන් වහන්සේ අක්කෝසක භාරද්වාජ බමුණාට කිව්වේ උඹ බෑන්නේ එක වචනයක්ම මම බාරගත්තේ නෑ උඹ මේව බාරගන්නේ කියලා. ඒ වගේ ඒකත් ඒ බැනුමුත් ඒ සියල්ලම නුඹටම හිමි වුණා වේ. මම නුඹ කෙරෙහි තියෙන ඒ වචන නිසා ඇතිවෙච්ච ද්වේෂය මෙච්චර දුරක් ගිහලා දැන් අද මට ඔබ මරන්න තරමට හිතන විදිහේ ද්වේෂයක් බවට පත් වෙලා ඒ නිසා මම මේක මෙතනින් මත්හනවා කියලා මුලටම ගිහිල්ලා මූල අයින් කළා දාන්න. එතකොට මොකද වෙන්නේ? අර විතර්කයේ තියෙනක නතර වෙනවා. ඕක ඕනම විදිහකට කරන්න පුළුවන්. ඕක කාමයටත් පුළුවන්, දේශයටත් පුළුවන්, මෝහයටත් පුළුවන්.
කාම විතර්ක, විහිංසාව විතර්ක, ව්‍යාපාද විතර්ක කියන තුනටම පුළුවන්. කාම අරමුණකුත් ඔහම එනවා. දැන් යම්කිසි කාමයක් දැඩිව හිත ඉල්ලා හිටිනවා. හැමතිස්සෙම ඒකමයි සිහි වෙන්නේ. හැමතිස්සෙම ඒකමයි සිහිතේ. යම්කිසි රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, අදහසක් වේවා, ඒකමයි හිත ඉල්ලන්නේ. දැන් මේ කාම විතර්කේ දිගින් දිගට නැగి එනවා. දැන් මේක මහා වදයක් වෙලා තියෙන හිතට. දැන් මොකද වෙන්නේ? දැන් ගිහිල්ලා බලනවා මේ විතර්කේ හටගත්තේ කොතන ඉඳලා? කුමක් නිසාද මේ විතර්කේ හටගන්න ගත්තේ? මෙන්න මේ හේතුව නිසා. මම මෙන්න මේ ආකාරයෙන් මේ ලෝකේ ඇසුරු කරන්න ගිය නිසායි නැත්තම් මේ සමාජ දාලා වෙබ් අඩවි අරවා මේවා ඇසුරු කරන්න යන නිසායි මට මේ අදහස එන්නේ. නැත්තම් අපේ Facebook එක වෙන්න පුළුවන්, රූපවාහිනී මොකක් හරි මාධ්‍යයක්. නැත්තම් මේ දුරකථන. මේක පාවිච්චි කරන නිසා තමයි හැමතිස්සෙම මට මේ කාම අදහස් මේ නැగిලා ඉන්නේ. එහෙනම් අන්න එතෙන්ට ගියා මුල බැලුවා. ඊට පස්සේ ඇයි මේක පාවිච්චි කරන්නේ? මෙන්න මේ හේතුව නිසායි මට මේක පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. එහෙනම් ඊළඟට බලනවා ඒ හේතුවට හේතුව මොකක්ද? ඒ ඵලයට හේතුව මොකක්ද? මට මෙන්න මේ දුරකථනයේ මේ මාධ්‍ය පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ දේ නිසා. යනාදී වශයෙන් බලාගෙන යන්න ඕනේ. දැන් මේක එකිනෙකට එකිනෙකාට ගැලපෙන විදිහට තමන් හදා ගන්න ඕනේ. හැමෝටම එකම ආකාරයක් අත්දැකීම් නැහැ. තම තමන්ගේ අත්දැකීම් වලට ගලප ගන්න ඕන න්‍යාය ධර්මය. ඒකයි ප්‍රඥාව කියන්නේ. ඒකයි. ලර්නර්ස් එකෙන් උගන්වන්නේ වාහනේ එලවන මූල ධර්මය. හැබැයි ලර්නර්ස් එකෙන් කියන්නේ නැහැ මේ මූල ධර්මය ඉගෙනගෙන අහවල් වාහනේ විතරක් එලවපල්ලා කියලා. ඒ ඉගෙනගත්ත න්‍යාය ධර්මයට අනුකූලව තමන් සුදුසු තම තමන්ට ගැලපෙන වාහන වලට ඒ න්‍යාය ධර්මය ව්‍යවහාර කරලා ඒ වාහන පදවනවා. ඒ වගේ මේ ඉගෙන ගන්නා වූ මේ දැන ගන්නා වූ ධර්ම ව්‍යාකරණය ඔබේ අත්දැකීම් එක ගලප ගන්න ඕනේ. ඒකයි වැඩේ තියෙන්නේ. ඔබ බලන්න ඕන ඔබ තුල නිතර කාම අදහස් ඇති වෙනවා නම් ඇයි මෙහෙම වෙන්නේ? මොකක් නිසාද? මොන මාධ්‍ය පරිහරණය කරන නිසාද මෙහෙම වෙන්නේ? මම මේ අනවශ්‍ය කතාවට යන නිසාද මෙහෙම වෙන්නේ? මම මේ අනවශ්‍ය මාධ්‍ය පරිහරණය කරන නිසාද මෙහෙම වෙන්නේ? යනාදි වශයෙන් මුලටම ගිහිල්ලා බලන්න ඕන මේ විතර්කේ නැගින මුලක් තියෙනවා කොහේ හරි. මෙන්න මේ මුලටම ගිහිල්ලා මුල පිරිසිදු කරගන්න. එතකොට ඒ විතර්කය ආයේ එන්නේ නැහැ. දැන් සරල උදාහරණයක් විතර මම මේ කියන්නේ. නිතරම ඔබට මේ කාම අදහස් පහළ වෙන්නේ මේ Facebook කියන එක නිසා නම් එහෙනම් ඔබ ඒක පරිහරණය කිරීමෙන් වළකින්න ඕන. මොකද ඔබට ඕන කාමෙන් වෙන් වෙන්න නම් ඔබට ඒක අත්හැර ගන්න බැරි නෑ. එහෙනම් මේක පරිහරණය කරන්න ගියාම තමයි මේ අහන දකින්න දේවල් තුලින් මා තුල කාම අදහස් වර්ධනය වෙන්න ගන්න. එහෙනම් වහා මේක අත්හැරලා දාන්න. බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? යමකින් අකුසලයේ වැඩේ නම් වහා මේ දෙහත් අරින්න. යමකින් කුසලයේ වැඩේ නම් වහා මේ දේ අනුගමනය කරන්න. එහෙනම් වහා මේ දේ අත්හරින්න. අන්න මුලට ගිහිල්ලා හොයා ගන්න ක්‍රමේ. තවත් ඔක තම තමන්ට ගලපලා බලන්න ඕන. සමහරවිට අතීත සිදුවීමක් නිසා එන විතර්ක තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක හිතින් යන්න ඕනේ අතීතයට ගිහිල්ලා මේ මුල බලන්න ඕන. මුල බැලුවාම පිළි වැඩකට නැති තුට්ටු දෙකේ සිදුවීම නිසා මෙහෙම වුණේ කියලා. ඉතින් එහෙනම් එතෙන්ට ගිහිල්ලා තමන් ප්‍රඥාවෙන් මුල පිරිසුදු කරන්න. මෙන්න මේ ක්‍රමය තමයි හතරවෙනි ක්‍රමය. බුදු පියාණන් වහන්සේ මේකට ලස්සන උපමාවක් දෙනවා. දැන් මිනිහෙක් කිසිම තේරුමක් නැතුව වේගෙන් යනවා ගමන. වේගෙන් දුවගෙන යනවා. මහ වෙහෙසක් දැන් මේ මිනිසයාට. මේ මිනිසයා කල්පනා කරනවා මොකටද මං දුවන්නේ? මට හෙමින් යන්න පුළුවන්. මොකටද මෙච්චර හදිස්සිය මට? කියලා අන්න බලනවා. නිකන් අනවශ්‍ය කලබලයක් තිබුණේ. අනවශ්‍ය කලබලයකින් දුවනවා දැන්. හති වැටිලා බොහොම අමාරුවෙන් තමයි යන්නේ. ඒ මිනිසා කල්පනා කරනවා මොකටද මං දුවන්නේ? මට හෙමින් යන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ඉරියව්ව බාල වෙනවා. අර ඉරියව්ව දුර්වල වෙලා ඔහු ඇවිදින රටාවකට එනවා. ඊට පස්සේ කල්පනා කරනවා මම මොකටද ඇවිදින්නේ? මට ඇවිදින්න උවමනාවක් නැහෙනේ. මම හෙමින් මෙච්චර හයියෙන් යන්න ඕනේ නැහැ. මේ තවත් හෙමින් ගියා නම් හොඳයිනේ. කියලා තවත් වේගය අඩාල වෙනවා. හෙමින් යන්න පටන් ගන්නවා. ඊට පස්සේ කල්පනා කරනවා මම මොකටද යන්නේ ඇවිදින්නේ? මට මෙච්චර ගමනක් මෙහෙම ගමනක් යන්න උවමනාවක් නැහැ නේ. මට මෙහෙමවත් ඇවිදින්න උවමනාවක් නැහැ නේ. මට පුළුවන් වාඩි වෙලා ඉන්න. මේ අරමුණ අත්හැරලා දැම්මනම් මේ ආසාව අත්හැරියා නම් කියලා ඔහොම මොකද කරන්නේ? වාඩි වෙනවා. වාඩි වෙලා තවත් අර වෙහෙස දුරු වෙනවා. කල්පනා කරනවා දැන් මොකටද මම වාඩි වෙලා බලාගෙන ඉන්නේ මේ? දැන් මගේ හිතේ තිබිච්ච යම්සේ අරමුණන් නිසා මම මෙහෙම දිව්වේ. ඊට පස්සේ දිවීම ඇවිදීමක් දක්වා අඩු වුණා. දැන් ඇවිදීම ඉඳ ගැනීමක් දක්වා අඩු වෙලා දැන් මං ඉඳගෙන ඉන්නවා. මොකටද ඉඳගෙන ඉන්නේ? ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ.
ඒකත් වෙහසක්. ඊට වැඩි හොඳම සැතපෙනවා කියලා ඒ මනුස්සයා සැතපෙනවා. සියුම් ඉරියව්ව දක්වාම පවත්වාගෙන ඇවිල්ලා අර දුවන්න හේතු වෙච්ච යම්කිසි නිමිත්තක් තිබුණා නම් අරමුණක් තිබුණා නම් ඒ අරමුණ අත්හැරලා දැම්මහම ඔහු වෙහසින් නිදහස් වෙනවා. බලන්න පොඩ්ඩක් කල්පනා කරලා නිවන ගැන. ඒකම නෙමෙයිද කියලා. පිස්ස වගේ දුවනවා සංසාරේ. පිස්ස වගේ දුවනවා කොහෙද දුවන්නේ කියලා දන්නේ නැහැ. අගක් මුලක් දන්නේ නැහැ. පාරත්තොටක් නැති ගමනක පාරවල් හදා යනවා. දැන් මේ යන ගමනේ කොහෙද යන්නේ කොහෙටද යන්නේ මොකක් නිසාද යන්නේ කුමක්ද අරමුණ කුමක්ද ගමනාන්තේ මොකක්වත් දන්නේ නැති ගමනක හිස් අතේ දුවනවා. හිස් අරමුණු පස්සේ දුවනවා. දැන් මෙන්න මෙහෙම දුවගෙන යනකොට කල්පනා කරලා බලන්න මොකටද මම මේ දුවන්නේ? මොකටද මේ දුවන්නේ? ආස්වාදේ නිසා. ආස්වාදේ බහුලව අල්ලගන්න තමයි මම මේ දුවන්නේ. ගොඩාක් දැන් මේක ගලප ගන්න ලස්සනට ජීවිතේට දැන් බණහන කෙනෙක් ගැන මම මේ කියන්නේ ඉස්සෙල්ලම බණහන දැන් මෙච්චර කාලයක් බණ ඇහුවේ නෑ මේ මනුස්සයා පිස්සෙක් වගේ දැන් දුවනවා සංසාරේ දැන් මේ ජීවිතේත් එහෙම මෙලෝ නිච්චයක් නෑ විචාරයක් නෑ සිහි බුද්ධියක් නෑ හුස්මක් අටක් ගන්න වෙලාවක් නෑ උදේ නැගිටලා ඉඳලා රෑ 1:00 වෙනකම් දුවනවා දුවලා පැයක් දෙකක් නිදා ගන්න ඒකත් ඇතිගෙන account එකේ බින්දු ගන්න අඩු වෙයි වැඩි වෙයි හත්තිලවක් වෙන්නේ ලෝක වේද පොලේ එක බින්දුවක් එහෙම වුණොත් එහෙම මේ මිනිහගේ ජීවිතේම කඩාගෙන වැටෙනවා මේ බින්දු මත තමයි ජීවිතේ රැඳිලා තියෙන්නේ මෙහෙම මිනිසෙක් ඉන්නවා කියලා අපි හිතමුකෝ ව්‍යාපාර හතර අතේ මිනිහා දන්නේ නැහැ කීයක් තියනවද කියලා ව්‍යාපාර කවුරු හරි ලේකම්ගෙන් තමයි අහන්න ඕන මට බිස්නස් කීයක් තියනවද කියලා මිනිහා දන්නෙත් නැහැ ඒක ඒ තරම් තෘෂ්ණාවෙන් මුළු ලෝකෙම අල්ලගෙන බූවල්ෙක් වගේ එහෙම කියලා මිනිසෙක් කියලා හිතමුකෝ මේ මිනිස්සයාම දැන් පිස්සෙක් වගේ මේ ජීවත් වෙනකොට වෙලා හරි පණ යනවා. ගිය ගමන් ඔක්කොම ඉවරයි. රාජසන්තකයි. ඒවා මොකුත් සිහි කරන්නේ අර ලෝකෙම අල්ලගෙන අප්‍රමාණ වෙහෙසකටපත් වෙලා මේ මිනිස්සයා ඉන්නකොට මේ මිනිස්සයාට බණ ටිකක් ඇහෙනවා. බණහලා තේරුම් ගන්නවා මේ කාමයේ ආශාදය කියන්නේ දුකක් කියලා. දැන් මට මෙච්චර කාලයක් මේ ලෝකේ අල්ලගන්න හැම තිස්සෙම ලෝකේ අල්ලගනි ලොකු මිනිහා වෙයන් ලෝකෙම බලපරාක්‍රමයේ විහිදුවපන් ලෝකෙ ලොකුම වෙලෙන්ද වයන් යනාදී වශයෙන් අදහස් ආවේ ඇයි මේ යථාර්ථය දන්නේ නැති නිසා මේ කාමයේ ආශාදයේ දුකක් කියලා දන්නේ නැති නිසා ඒ නිසා දැන් මම ඒක දැනගත්තා බණ අහලා යනාදී වශයෙන් යථාබෝධයටපත් වෙනකොට මොකද වෙන්නේ අර දුවන එක නතර වෙනවා දැන් ඇවිදගෙන යන්න පටන් ගන්නවා ඒ කිව්වේ අර මහා ව්‍යාපාර බදාගෙන විශාල ව්‍යාපාර ගොන්නක විශාල ජාලයක හිර වෙලා හිටපු අර මකුලේ අර මකුළු වගේ දැලේ හිර වෙලා හිටපු අර කෘමියා වගේ ඒ ජාලේ නිදහස් වෙනවා දැන් නිදහස් වෙලා දැන් අර වේගවත් ගමන දැන් අඩු වෙලා දැන් ඇවිදිනවා දැන් ඒ කිව්වේ අර විශාල වශයෙන් අල්ලගෙන හිටිය ටික අත්හැරලා හැබැයි තාම ටිකක් අල්ලන්නේ තාම ජීවත් වෙන්න ඕන කාමයේ ආස්වාදේ තාමත් අවශ්‍යයි දුකයි කියලා නෝනින් දැක්කට තාම සංඥා පහුන්නේ නැහෙනි ඒ නිසා මොකද කරන්නේ අර මහා අනාථපිණ්ඩික සිටුතුමා ඔන්න ඔය උපමාවට කල්පලා බලන්න එතුමාගේ ජීවිතේ එහෙම දකින්න පුළුවන් අර මුලදී මහා පොලියට සල්ලි එකතු කරමින් රත්තරන් දෙමින් හිටපු ඒ වෙළඳ තුමානේ අනේ පිට සිටුතුමා එතුමා පස්සේ එනකොට ඒ තෘෂ්ණාව එතුමාගේ හිතින් ටික ටික දුර වෙලා යනකොට එතුමාගේ ධන ධාන්‍ය පවා මිනිසයන්ට යහපත පිණිසමයි වියදම් කළේ ඒ වගේ අර මුලදී ඉවබ්බාවක් නැතුව ලෝකෙම ධනිය තමන්ගේ account එකට ගන්න ඕන කියන තැන ඉඳන් කටයුතු කරපු මේ පුද්ගලයා බනහල් දැන් තේරුම් ගත්තා මේ નિසරු වැඩක් කරන්න කියලා. ඒ නිසා එකවරම අත්හැරින්නේ නැහැනේ ඔක්කොම. ඉස්සෙල්ලාම අත්හැරුණා අර මහා පරිමාණයෙන් අල්ලන් හිටපු ටික. ඒක හරියට අර දුවපු මිනිසයා දැන් ඇවිදගෙන යන මට්ටමට අඩු වුණා වගේ වේගي. දැන් ඇවිදගෙන යනවා. ඇවිදගෙන යන ගමන් ඔහු කල්පනා කරනවා මම මොකටද මේ ඇවිදගෙන යන්නේ? මම මොකටද මේ ටික පවත්තන් යන්නේ? තාමත් මා තුළ මේ කාමයේ පිළිබඳ ආස්වාදයේ පිළිබඳ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. තාමත් මම මේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන ඉන්නේ මේ අවිජ්ජාව නිසායි. තාමත් මම මේ ඇවිදිමින් ඉන්නේ. ඒ නිසා මට ඇවිදින්න ඕනෙත් නැහැ. මට ඒ ව්‍යාපාර ටිකත් ඕනේ නැහැ. මට එදිනදා පැවැත්මට අවශ්‍ය ටික ඉතුරු වුණාම ඇති කියලා ඒ ටිකත් අත්හැරලා දැම්මහම ඔහු ඇවිදින්න එකත් නතර කරලා ඉඳගත්තා වෙයි. ඉඳගත්තා දැන්. ඉඳගෙන කල්පනා කරනවා තවදුරටත් එනවා කාම විතර්ක, විහිංසාව විතර්ක, ව්‍යාපාද විතර්ක. තවදුරටත් ලෝකෙ ටිකක් අල්ලගෙන ඉන්නේ. තාමත් තියෙනවා දේපල ටිකක් සැප විඳින්න ඕන ගෘහ ජීවිතේ ඉඳගෙන කියලා. කල්පනා කරනවා මේ ගෘහ ජීවිතේ ඉඳගෙන සැප විඳින එක
මොන වගේ වැඩක්ද? කිසිම තේරුමක් නැති වැඩක්. මේකෙනුත් ලැබෙන හරියන්නේ නැහැ. ඔහොම ඉඳලා මැරලා ගියාම මෙලවත් නැහැ පරලොවත් නැහැ අන්තිමට. ඒ නිසා අප්‍රමාදී උතුම් මේ ධර්ම අවබෝධයෙන් කෙලෙස් නසා ගන්න ඕන. මේ භයානක සංසාරේ සැරිසරලා තේරුම්න්නේ. මේ ගමන ගිහිල්ලා තේරුමක්ම නැහැ. මේ භයානක සංසාරේ දුක්ඛ ස්කන්ධයක් විතරයි වුණා. ඒ නිසා මම මේ පමණකින් ඉතුරු කරගත්ත ටිකක් තේරුමක් නැහැ. මම ඒ ටිකත් අත්හරිනවා කියලා මොකද කරන්නේ? ඒ ටිකත් අත්හරියාම ඔහු ඉඳගත් ඉරියව්වත් මාරු කරලා සැතපෙච්ච ඉරියව්වට එනවා. දැන් මොකද වෙන්නේ? ඔහු අරටත් වඩා සැපයටපත් වෙනවා. මොකද කරන්නේ? අර ඉතුරු වෙච්ච ගෘහ ජීවිතේ තියෙච්ච ටිකත් අත්හැරලා දාලා පැවිද්දට එනවා. දැන් දුවපු කෙනා ඇවිදින මට්ටමට ඇවිදිච්ච කෙනා ඇවිදපු කෙනා ඉඳගත්ත මට්ටමට ඉඳගත්ත කෙනා දැන් සැතපෙන මට්ටමට දැන් ඔහු සුවසේ වාසන. දැන් මෙච්චර වෙලා කිසිම විවේකයක් තිබුණේ නැහැ. දැන් හොඳට විවේකයක් තියෙන නිසා තමයි සැතපෙන්නේ. උපමාවක් විතරයි. පැවිද්දට ඉන්නේ සැතපෙන්න නෙවෙයි. ඒක වෙනම කතාවක්. මේකේ උපමාවක්. මෙන්න මේ විදිහට තමයි ඔන්න ඔය හතරවෙනි ක්‍රමය වැඩෙන්නේ. බලන්න ඕන තමන්ගේ කෙලෙස් නැගෙන්නේ ඇයි? මෙන්න මේ හේතුව නිසා. මේ මට්ටමින් මම ලෝකේ ඇසුරු කරන නිසායි මට මෙන්න මේ කෙලෙස් නැගෙන්නේ. එහෙනම් මේ මට්ටම අත්හරින්න. එතකොට ඒ දුර තවත් එනවා කෙලෙස්. තාමත් එනවා අර විතර්ක, කාම විතර්ක, විහිංසාව විතර්ක, ව්‍යාපාද විතර්ක තව දුරටත් එනවා. එතකොට මොකද කරන්නේ? එයා කල්පනා කරලා බලනවා ඇයි මේ මට්ටමින් විතර්ක නැගින්නේ? මේ මට්ටමේ ඇසුරු කිරීමක් තාමත් ලෝකේ තියෙනවා. ඒ මට්ටමත් අත්හැරලා දාලා ඊළඟ පහලට යනවා. තවත් පහලට යනවා. එතකොට මොකද වෙන්නේ? අර හතරවෙනි අවශ්‍යතාව මිනිසුන්ගේ දැන් ජීවිතය ගත්තාම ප්‍රාථමික අවශ්‍යතා, ද්විතීයික අවශ්‍යතා, තෘතීයික අවශ්‍යතා, චතුර්ථක අවශ්‍යතා කියලා අපි කියමුකෝ ඒකට. දැන් ওই චතුර්ථ අවශ්‍යතා, හතරවෙනි ආකාරයේ අවශ්‍යතා අත්හැරලා දැම්මහම එයා තුන්වෙනි අවශ්‍යතාවට එනවා. තුන්වෙනි අවශ්‍යතාවත් අත්හැරියාම ද්විතීයික අවශ්‍යතාවට එනවා. ද්විතීයික අවශ්‍යතාවත් අත්හැරියාම ප්‍රාථමික අවශ්‍යතාවල නතර වෙනවා. ප්‍රාථමික අවශ්‍යතාව මොනවද? ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම්, බෙහෙත් හේත්. චීවර, පිණ්ඩපාත, සේනාසන කියලා නම් පච්ච. ඔය හතරට සීමා වෙනවා. අර ඉහළම තියච්ච අවශ්‍යතා එන්නේ අඩු වෙලා ප්‍රාථමික අවශ්‍යතා දක්වාම අඩු වෙලා. අර බලන්න අරකම නෙවෙයි කියලා. දුවපු මිනිහා, ඇවිදපු මිනිහා, ඉඳගත්ත මිනිහා නිදා ගන්නවා වගේ වැඩක්. එහෙනම් අර බහුලව කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ඇති වෙන්නේ ඇයි? ලෝකයේ බහුලව ඇසුරු කරන නිසා. එතකොට එයා ඒ බව දැකලා මෙන්න මේ හේතුවෙන් තමයි මේ විතර්ක ඇති වෙන්නේ කියලා දැකලා ඒ හේතුවෙන් හිත මුදවනවා. එතකොට ලෝකයේ ඇසුරු කිරීම තවත් අඩු වෙනවා. නමුත් ඒ ඇසුරු කරන මට්ටමට ආපහු විතර්ක නැගිලා එනවා. එතකොට මොකද වෙන්නේ? තවදුරටත් මම මේ ලෝකයේ මේ ආකාරයෙන් ඇසුරු කරන නිසා, මේ මාධ්‍ය ඇසුරු කරන නිසා, මේ ආකාරයේ ඇසුරක් ලෝකයට එක්ක තියෙන නිසා මේ විතර්කෙනි කියලා දැකලා ඒ මට්ටමත් අත්හැරලා දානවා. ඊට පස්සේ තවත් ඒ විතර්ක තවත් තුනී වෙලා යනවා. නමුත් තාමත් විතර්ක නැගෙනවා. එතකොට පේනවා මේ මට්ටමේ ඇසුරු කිරීමත් තාමත් මා තුළ පවතින නිසා මේ මට්ටමේ හරි විතර්ක එන්නේ කියලා දැකලා ඒ මට්ටමත් අත්හැරලා ඔහොම ක්‍රමක්‍රමයෙන් ඉරියව් රළු භාවයේ සිට ගොරෝසු භාවයේ සිට ඕලාරික භාවයේ සිට සුකුම හේවා සියුම් භාවයේ දක්වා ගේනවා. ගෙනල්ලි වරලා මුලටම ගේනවා. එතකොට තමයි අර ගෘහ ජීවිතයේ අර ලෝකේ ලුහු බැඳ කෙනා අන්තිමට ඇවිල්ලා පැවිද්දට ඇවිල්ලා පැවිද්දදී අරිහතුන් වහන්සේ බවට පත් වෙනවා. ඉතින් එතෙන් යනකම් විතර්ක දුරු කරගෙන එනවා. එහෙනම් ඔය ගෘහ ජීවිතයක් ඇතුළතදීත් ඔබට පුළුවන් ওই වැඩේ කරන්න කොහොමද? ඔබ එදිනෙදා මේ අසුරු කරන ලෝකේ දැන් බලන්න ඕන අනවශ්‍ය මිනිසුත් එක්ක ඔබ කතාවට යනවා. වැඩක් නැති කතාවක්. අල්ලපු ගෙදර මිනිස්සු වෙන්න පුළුවන්, පාර යන මිනිස්සු වෙන්න පුළුවන්, නැත්නම් තමන්ගේ කාර්යාලය වෙන්න පුළුවන්, ගෙදරම ඉන්න අය වෙන්න පුළුවන්, යාළු මිත්‍ර වෙන්න පුළුවන්. පුරුද්දක් විදිහට දුරකථන ආදී අරගෙන නිකන් ඔහේ කතා කර ඉන්න සිරිතක් තියෙනවා. මෙන්න මේව නිසාත් අර විතර්ක නැගෙනවා. මොකද අර එහා පැත්තෙන් කතා කරන්නේ අසත්පුරුෂයෙක් නම් මොකද වෙන්නේ? එයා හැමතිස්සෙම කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක තමයි මතු කරන්න අවශ්‍ය නිමිති දෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ හැමතිස්සෙම හිතේ විතර්ක පහළ වෙනවා. එහෙනම් ඔබට කරන්න තියෙන්නේ මොකද්ද? අන්න දකින්න, හේතුව දකින්න, මුල දකින්න. මෙන්න මේ හිත මේ නිසයි. මෙන්න මේ නිසයි. මම මේ අනවශ්‍ය කතාවට යන නිසයි. මම මිනිස්සුත් එක්ක ඕන දෙයි නැති දෙයි ඔක්කොම කතා කරන්න යන නිසයි මට මේ විතර්ක පහළ වෙන්නේ. ඒ නිසා මම ඒ කතාවෙන් නිදහස් වෙනවා. ඒ කතාවෙන් මිදෙනවා යන අදි වශයෙන් තමාගේ සංවරය ආයත සංවරය පිහිටමින් තමාගේ සංවරය වර්ධනය කරගෙන ක්‍රමානුකූලවට පුළුවන් හතරවෙනි ක්‍රමයට අනුකූලව විතක්ක දුර්ල ගන්න. ඒ තමයි හතරවෙනි ක්‍රමය. තේසං විතක්කාන
විතක්ක සංකාර සංඨානං මානසිකාතබ්බං. එහෙනම් ඔන්න ක්‍රම හතරක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා. නැවත සිහි කරනවා. පළවෙනි ක්‍රමය මොකද්ද? තම්හා නිමිත්තං අඤ්ඤං නිමිත්තං මානසිකාතබ්බං කුසලෝපසංහිතං. ඒ අකුසල විතර්කයට එරෙහි ප්‍රතිවිරුද්ධ කුසල විතර්කයක් සිහි කරමින් විතර්කයේ දුරලන් අකුසල විතර්ක දුරලන්. ඒ පළවෙනි ක්‍රමය. මේ ක්‍රමයේ හරි ගියේ නැත්නම් දෙවෙනි ක්‍රමය අනුගමනය කරන්න. තේසං විතක්කාණං ආදීනෝ උපපරික්කිතබ්බෝ ඉතිපිමේ විතක්කා අකුසල ඉතිපිමේ විතක්කා සාවජ්ජා ඉතිපිමේ විතක්කා දුක්ඛ විපාකාති. මෙන්න මේ හේතුවෙන් මේ ආකාරයෙන් මේ විතර්කය අකුසල සහිතයි වරද සහිතයි දුක්ඛ විපාක ඇති කරන්නක් යන ආදි වශයෙන් එහි ආදීනෝ නුවණින් දකිමින් ඒ අකුසල විතර්කයේ බැහැර කරන්න උත්සාහ කරන දුරලන්න උත්සාහ කරන. ඒ දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමෙත් හරියන්නේ නැත්නම් තුන්වෙනි ක්‍රමය අනුගමනය කරන්න. තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. ඒ අකුසල විතර්කය හිතේ සකස් වෙනකොට පහළ වෙනකොට ඒක මෙනෙහි කරන්නේ නැතුව ඒ ගැන හිතන්නේ නැතුව ඒක ගණනකට ගන්න නැතුව අර තමන් ඉස්සරහට එන අප්‍රිය පුද්ගලයා ප්‍රතික්ෂේප කරනවා වගේ ගන්නකට ගන්න නැතුව අත්හැරලා දාන්න. ඒ තුන්වෙනි ක්‍රමයටත් එතකොට ඒ අකුසල විතරකය දුරු වෙලා යනවා. ඒ ක්‍රමෙත් හරි ගියේ නැත්තම් හතරවෙනි ක්‍රමය අනුගමනය කරන්න. තේසං විතක්කාණං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං. මේ විතර්කේ සකස් වෙන්නේ කොතන සිටද? කොයි හේතුව නිසාද? කොතනද මුල? කවද ඉඳලාද මේ විතර්කය ඇති වෙන්නේ? කොයි මොහොතේ ඉඳලාද මේ විතර්කය ඇති වෙන්නේ? අනාදි වශයෙන් මුලට ගිහිල්ලා මුල පිරිසිදු කරන්න. සමහරවිට මුල තියෙන්නේ ඊටාම් සුළු හේතුවක් වෙන්න පුළුවන්. ඒ හේතුවත් කරලා දාන්න. හිතින් අත්හැරලා දාන්න. ඕනම දෙයක් හිතින් අත්හැරලා දාන්න පුළුවන්. හිතින් නෑල්ලන්නේ. අතින් එහෙනම් හිතින් අත්හැරලා දාන්න හේතුව. එතකොට මොකද වෙන්නේ? ඒ විතර්ක සකස් වෙන එකත් නතර වෙනවා. ඔය කියන ක්‍රම හතරටම බැරි වුණොත් මෙන්න අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ පස්වෙනි ක්‍රමයේ දේශනා කරනවා. දැන් ඔබ රෝහලකට යනවා. ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙනවා දැන් ඉතින්. දොස්තර මහත්තයාට මොකක් හරි රෝගයක් බෑ කියන්න බෑ ඉන්ජෙක්ෂන් ගහනවට කැමතිම නේ. නමුත් දොස්තර මහත්තයා ඉන්ජෙක්ෂන් එක ගහනවා දැන් මොකද කරන්නේ? අර සියුම් කටුව ඇඟ ඇතුළට බහිනකොට අධික වේදනාවක් ඇති වෙනවා. දැන් මොකද කරන්නේ? ද්වේෂයක් ඉන්නත් පුළුවන් ඔය වෙලාවේ. නේද? ගැටීමක් එන්න පුළුවන් හිතේ. දැන් දොස්තර මහත්තයාට අතට අහුවෙච්ච එකකින් ගහනවද? එතන පුටුවක් තියෙනවා පුටු උස්සලා ගහනවද? ඔබ මට රිද්දනවා කියලා. නෑ. දන්නවා මොකද්ද? මේ ඉන්ජෙක්ෂන් එක ගහන්නේ මට යහපත පිණිස. මා කෙරෙහි කරුණාවෙන් මගේ රෝගය සුවපත් කරන්න. මාව ජීවත් කරවන්න එතුමා මේ ඉන්ජෙක්ෂන් එක මට දෙන්නේ. මේක වේදනාකාරී තමයි. හැබැයි කරන්න දෙයක් නැහැ. ඉවසන්න වෙනවා මට. කෑ ගහන්නත් බෑ. විලාප ගහන්නත් බෑ. අඬන්නත් බෑ පොඩි ළමයෙක් වගේ. දැන් මොකද කරන්නේ? දත් මිටි කාගෙන ඉවස ගන්න වෙනවා. මෙන්න පස්වෙනි ක්‍රමයේ භාගතුන් වහන්සේ දේශනා කරනවා. අර ක්‍රම හතරටම හරි ගියේ නැත්තම් මේ විතර්කය දුරු වීම මෙන්න පස්වෙනි ක්‍රමය. දන්තේබි දන්ත මාදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්නී තබ්බං අබිනිප්පේලේ තබ්බං අபிසම්තාපේ තබ්බං. දන්තේබි දන්ත මාදාය ජීවහාය තාලුං ආහච්ච චේතසා චිත්තං අබිනිග්ගන්නී තබ්බං අබිනිප්පේලේ තබ්බං අபிසම්තාපේ තබ්බං. මහානෝය ක්‍රම හතරටම හරි ගියේ නැත්තම් මෙන්න පස්වෙනි ක්‍රමය මොකක්ද? දට්ටික අතර දිව තද කරගෙන උඩු තල්ලට දිව තෙරපගෙන දත් මිටි කාගෙන මේ තුච්ච නින්දිත සිතට නිග්‍රහ කරමින් අබිනිග්ගහනිතබ්බම් මේ සිතට නිග්‍රහ කරන් තුච්ච නින්දිත සිත ඔබමව සංසාරේ අරගෙන යන්නමයි හදන්නේ. මේ භයානක දුක්ඛ ස්කන්ධ උරුම කරුවෙක් කරන්නමයි හදන්නේ. ඔබ තමයි මගේ පරම සතුරා. ඔබ තමයි මට සැනසීමක් උරුම කරලා දෙන්නම සැනසීමක් උදා කරගන්න දෙන්නෙම නැත්තේ. ඔබ තරම් සතුරෙක් මගේ සංසාර ගමනේ මුණ ගැහිලා නැහැ. ඔබ තමයි පරම සතුරා. ඔබ මායя ඔබ පරාජයට පත් කළා තමයි පස්ස බලන්න කියලා නිග්‍රහ කරා.
අබිනිග්ගන්නිතබ්බං අබිනිප්පේලේතබ්බං සිත පෙලන්න සිත පෙලන්න අට කතාවක සඳහන් වෙන ලස්සන තැනක් මේ සිත පෙලන්නේ කොහොම මට මතක් වෙන එක එක්තරා අපේ අනුරාධපුර යුගයේ අනුරාධපුරේ මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය බබලන යුගයේ අනුරාධපුර වැඩ සිටි එක්තරා රහතන් වහන්සේ කෙනෙක් පස්සේ කාලෙක උන්වහන්සේ රහත් භාවයට පත් වෙනවා උන්වහන්සේ මග වඩද්දී කරපු වැඩක් තියෙනවා කේන්ති ගියොත් උන්වහන්සේ කරන්නේ අවුවේ ගිහිල්ලා ඉඳගෙන ඉන්නවා සිත පිළීමටපත් කරනවා ඒක ප්‍රඥාවෙන් කළ යුත්තක් අඥාන කමින් කළොත් ඒක අත්තිකිලමතානුയോഗයට වැටෙනවා ප්‍රඥාවෙන් කළේ සිත පිළීමටපත් කරා එතකොට මොකද වෙන්නේ කේන්ති ගියොත් තමන්වම පීඩාවටපත් කරගන්නවා තවත් අට කතාවක තියෙනවා අනුරාධපුර යුගයේ මේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් පිණ්ඩපාතේ වඩනකොට කාට හරි කාම විතර්කයක් විහිංසා විතර්කයක් ව්‍යාපාද විතර්කයක් නැගුණොත් ඒ වෙලාවෙන් බිබිඳ ගන්න අනිත් අයත් අනිත් භික්ෂුන් වහන්සේලාත් නතර වෙනවා කරන්න දෙයක් නැහැ අවංකවම කරපු දෙයක් පස්සේ උන්වහන්සේලා ඔක්කොම රහත් වෙනවා තමන්ව පිළීමටපත් කළා දැන් අපි කරන්නේ අනුන්ව පෙළෙන එකනේ අනුන්ව පෙළෙන එකනේ කරන්නේ තමන්ව පිළීමටපත් කරන අනුන්ට ටොකු අනින එකනේ කරන්නේ අනුන්ට දඬුවම් දෙනවා අනුන්ට ටොකු අනිනවා අනුන්ට නිඳා කරනවා අවමාන කරනවා ඕන කරන්නේ දැන් ඔය ටික තමන්ට කරගන්න තමන්ට ටොකු අනින්න තමන්ට කණේ පාරක් ගහ ගන්න දැන් මේක කවුරුවත් නැති තැන්වල කරන්න ඕනේ හැබැයි තමන්ට බනින්න තමන්ට නිඳා කරගන්න තමන්ට ඊටාම තුච්ච විදිහට නිඳා කරන්න තුච්ච නින්දිත සිත මමනේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඉතින් අබිනිග්ගන්නිතබ්බං හොඳටම නිග්‍රහ කරා සිතට අබිනිප්පේලේතබ්බං හොඳට පෙලන්න සිත අபிසන්තාපේතබ්බං සිත සන්තාපයටපත් කරා හොඳටම සන්තාපයටපත් කරා කොහොමද දිව උඩුතල්ලේ තෙරපගෙන දත් මිටි කාගෙන අපි කියන්නේ දත් මිටි කාගෙන ඉවසනවා කියලා දැන් සමහර අවස්ථාවල ඔබට කේන්තිගේ අවස්ථා තියෙන්න පුළුවන් මිනිහෙගේ කන පැලෙන්නම ගහන්න ඕන කියලා හිතිලා එහෙම හිතලත් ඔබ දත් මිටි කාගෙන අතමිට මොලවගෙන දත් මිටි කාගෙන ඉවසපු අවස්ථා කොච්චර ඇද්ද මෙන්න මේක අන්න එහෙමත් විතරක දුර්ල ගන්න පුළුවන් ඉතින් ඒ ක්‍රමයට අනිවාර්යෙන් පුළුවන් අර ක්‍රම හතරටම බැරි නම් ඔය ක්‍රමයට විතර්කය දුරලන්න සිද්ධ වෙනවා ආනන්තරික සමාධිය කැමති ශ්‍රාවකයාට එහෙම කැමති නැති කෙනෙක්ට නම් එතනින් එහාට කැමති පියවරක් ගන්න පුළුවන් හැබැයි අති උත්තරීතර අමාමෑණියන් වහන්සේගේ නිවන් මාර්ග ගමන් කරන ඒ උතුම් වූ සමාධි සුවය බලාපොරොත්තු වෙන සමාධි සුවය තුළ ඥානීය වර්ධනය කරගෙන විමුක්ති සුවය උදා කරගන්න බලාපොරොත්තු වෙන අන්නේ ශ්‍රාවකයා ඒ චිත්ත සමාධිය ඒ සමත සමාධිය විදර්ශනා සමාධිය ආරක්ෂා කරගන්න බලාපොරොත්තු වන අන්නේ ආර්ය සමාධිය අපේක්ෂා කරන්නා වූ බුද්ධ ශ්‍රාවකයා මොකද කරන්නේ අර ක්‍රම හතරටම හරි ගියේ නැත්නම් පස්වෙනි ක්‍රමයේදී දත් පිටි කාල හරි ඒ ඇතිවන ආශාවන් ඒ ඇතිවන ආවේගයන් ඒ ඇතිවන චිත්ත ආවේගයන් ඒ ඇතිවන දේශය තරහව ඒ ඇතිවන මෝඩකම අහංකාරකම උද්ධච්චකම උඩුක්කම ඔක්කොම මැඩලනවා හැබැයි හැමදාම දත් පිටි කාගෙන මේ වැඩේ කරන්න ඕන කියන එක නෙමෙයි ඒකේ තේරුම ඔය මට්ටමට යමෙක්ගේ විතර්කයක් නැගිලා එනවා නම් නැගින්නේ රාග දේශ මොහ බලවත්ව තියෙනකම් රාග දේශ මොහ විඥාන යම් බලවත් මට්ටමක තියෙනකම් ඔන්න ඔය කියන පස්වෙනි ක්‍රමයේ දක්වා මෙල්ල කරගන්න බැරි විතර්ක ඇති වෙන්න පුළුවන් හැබැයි ක්‍රමානුකූලව කෙනෙක් මේ නිවන් මාර්ග වඩාගෙන ඉස්සරහට යනකොට ක්‍රමානුකූලව ওই විඥානවල තියෙන බලය එන්න දුර්වල වීගෙන යනකොට ඔය පස්වෙනි ක්‍රමයේ දක්වා යන්න අවශ්‍ය වෙන්නේ නැති වෙන්න පුළුවන් මුල් ක්‍රමවලදී නසා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට පළවෙනි ක්‍රමයෙන් මොනසන්න පුළුවන් එහෙමනම් අද දවසේදී විග්‍රහ කළේ මෙන්න මේ විතක්ක සංතාන සූත්‍රයේ ගැනයි බුදු පියාණන් වහන්සේ අපට මේ උතුම් ආනන්තරික සමාධිය ප්‍රගුණ කරගන්න දේශනා කරපු ක්‍රමවේද පහක් මම නැවතත් ඒ බව සිහිපත් කරලා දෙනවා ඒ ක්‍රම පහ නැවතත් ඒ තමයි උන්වහන්සේ අපට දේශනා කරනවා යන් නිමිත්තං ආගම්ම යන් නිමිත්තං මනසිකරෝතෝ uppajjanti පාපකා අකුසලා විතක්කා චන්දෝප සංහිතං දෝසෝප සංහිතං මෝහෝප සංහිතං තේන භික්කවේ භික්ඛුනා තම්හා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසලෝප සංහිතං
යම් නිමිත්තක් මෙනෙහි කරද්දී යම් අරමුණක් මෙනෙහි කරද්දී අකුසල විතර්කයක් හටගන්නවාද එහෙමනම් ඔබ වහාම ඊට ප්‍රතිවිරුද්ධ කුසල විතර්කයක් මෙනෙහි කරන්න පටන් ගන්න ප්‍රඥාවෙන්. එතකොට මොකද වෙන්නේ? තේ පහියන්ති තේ අබ්බත්තං ගච්ඡanti තේ සම්පහානා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. එතකොට මොකද වෙන්නේ? චිත්ත අභ්‍යන්තරයේ සංසිඳෙනවා, නිකලස් භාවයට පත් වෙනවා, කැළවීම නැති වෙලා යනවා, පිළිසර භාවයේ දුර වෙලා ගිහලා අවිප්‍රතිසාරය හට ගන්නවා, අවික්ෂේප භාවයට පත් වෙනවා, අකම්ප්‍ය භාවයට පත් වෙනවා, සමාධියට පත් වෙනවා. ඒ පළවෙනි ක්‍රමය. ඒ ක්‍රමේ හරි ගියේ නැත්නම් තේසං විතක්කානං ආදීනවෝ උපපරික්කිතබ්බෝ. එහෙම හරි ගියේ නැත්නම් දෙවෙනි ක්‍රමයේ හැටියට අනුගමනය කරන්න ඒ විතර්කයේ ආදීනව මෙනෙහි කරන්න. කාම වේවා, ව්‍යාපාද වේවා, විහිංසා වේවා, ඒ විතර්කේ නිසා හටගන්න මෙලවත් පරලවත් හටගන්න දුක්ඛ ස්කන්ධය ගැන නොනින් සිහි කරලා මේ දුක් විපාක සහිතයි, මේ වර්ධ සහිතයි අනාදි වශයෙන් හි ආදීනව නොනින් මෙනෙහි කරලා ඒ විතර්කේ දුරලන්න. එහෙමත් බැරි වුණොත් තුන්වෙනි ක්‍රමය අනුගමනය කරන්න තේසං විතක්කානං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. ඒ විතර්කයේ ගණනකට ගන්න එපා. ඒකට වටිනාකමක් දෙන්න එපා. ඒක නිසා කැළඹෙන්න එපා. බොරුවට බය වෙන්න එපා. ගොඩක් අයට තියෙන්නේ මේ බොරුවට බය වෙන එක. නිකම් බය වෙනවා. බොරුවට අනේ මට මෙහෙම හිතනවා, අයියෝ මට මෙහෙම හිතනවා, මොනවා හිතන්නේ මොනවා හත්තිලවක් හිතන්නේ මෙහෙම හිතනවා මට හැමතිස්සෙම කියලා. මේ ඒකට වටිනාකමක් දීලා ඒ ගැන හිතන්න කියන නිසා තමයි හමු වුනේ. ඒක ගණනකට ගන්න නැතුව ඉන්නේ. අර උපමා මතකයිනේ දැන්. අකමැති පුද්ගලයෙක් ගණනකට ගන්න නැහැ වගේ. එතකොට එයා යනවා යන්න. තුන්වෙනි ක්‍රමයට හරියන්නේ නැත්නම් හතරවෙනි ක්‍රමයට එන්න තේසං විතක්කානං විතක්ක සංඛාර සංඨානං මානසිකාතබ්බං. මේ විතර්කය ඇති වෙන්නේ කවදා ඉඳලාද? කොතන ඉඳලාද? කොයි හේතුව නිසාද? යනාදී වශයෙන් මුලට ගිහිල්ලා සිහි කරලා බලන්න. එතකොට වෙන්නේ සමහර විට වසර ගණන් ඈතටත් ඒකේ මුල දිවෙන බව. එහෙම වෙන්න පුළුවන්. අතීතයේ ඉඳලා එන විතර්කයක් වෙන්න පුළුවන් මේක. එහෙම වෙන්නත් පුළුවන්. නැත්නම් මේ ළඟපාත සිදුවීමක් නිසා ඇතිවෙච්ච විතර්කයක් වෙන්නත් පුළුවන්. එහෙම මුල හොයලා මුල සුද්ධ කරගන්න. එතකොට විතර්කේ දුර්ල ගන්න පුළුවන්. ඒ ක්‍රමයටත් හරි කියන්නේ නැත්නම් දන්තේ බිදන්ත මාදාය ජීවහාය තාලුං ආහච චේතසා චිත්තං අබිනිග්ගහනි තබ්බං අබිනිප්පේලේ තබ්බං අபிසන්තාපේ තබ්බං තේ පහියන්ති අබ්බත්තං ගච්ඡanti තේ සම්පහානා අජ්ජත්මේව චිත්තං සම්තිට්ඨති සම්නිසිදති ඒකෝදි හෝති සමාධියති කියලා සිත සංසිදේවි. දත් කාගෙන දත් පිටි කාගෙන අත මිද මොලවගෙන හරි කමන්නේ මොන විදියට හරි අනිතයට ගහන්න යනවා නෙවෙයි අනිතය පෙලන්න යනවත් නෙවෙයි. තමන්ගේ සිත නිග්‍රහ කරමින් තමන්ගේ හිතට පෙලීමක් ඇති කරමින් තමන්ගේ හිත සංතාපයටපත් කරමින් ඒ අකුසල විතර්කේ මැඩලන්න. අර මං කිව්ව ක්‍රම මතක ඇති හාමුදුරුවෝ කරපුවා. සමහර හාමුදුරුවෝ ඉඳලා තියෙන අකුසල විතර්ක ඇති වුණාම දානි ගන්න නැතුව ඉඳලා තියෙනවා. ආයෙ ඇති වුණොත් මේක මොකද එතකොට වෙන්නේ? සිතට සංතාපයක් ඇති වෙනවා. මේව කරලා බලන්න බොරුද කියලා. එතකොට සිත නැති කරනවා මේ ක්‍රම. මට අර ලස්සන කතා පුවතකුත් මතක් වෙනවා අර බුරුම හාමුදුරු කෙනෙක් කරපු. එක තරුණයෙක් ගිහිල්ලා මේ විදිහින් කියන්නම් ඉතින් නේද? නිකන් කියන්න ඕනේ නැහැ වගේ සිදෙනවා නමුත් කියන්නම් ඉතින්. දැනගන්න එපා ධර්මයේ. හැබැයි ඉතින් අසුබයක් වඩන ආකාරය තමයි උන්වහන්සේ කියලා තිබුණේ. ඉතින් එක්තරා තරුණෙක් ප්‍රේමයක් බිඳ වැටිලා බොහෝ සංවේගයකටපත් වුණා. දැන් ඔහුට හැම තිස්සෙම මේ පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියමයි සිහි වෙන්නේ. පෙම්වතියත් එක්ක ගියපු තැන් කරපු දේවල් ඔක්කොම සිහි වෙනවා. දැන් ඔහුට නිින්දක් නැහැ. කෑමක් බීමක් නැහැ. සැනසීමක් නැහැ. හැම තිස්සෙම ගින්දරකින් ඉන්නේ. මේ තරුණයාට පිස්සු හැදෙන්න වගේ දැන් වස බොන්නත් හිතුණා. මැරෙන්නත් හිතුණා. කෝච්චියට බෙල්ල තියන්නත් හිතුණා. ඔක්කොම කරන්න ගිහිල්ලා කොහොම හරි වාසනාවකට මිනිහට හිතුණා නෑ මේ දුක නිවා ගන්න ක්‍රමයක් තියෙනවානේ වස බොන්න ඕනේ නෑනේ මැරෙන්න ඕනේ නෑනේ ඕකට බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරලා තියෙනවානේ දුක නිවන ආකාරය කියලා යන්තම් සිහි වුණා පෙර පිනකට. ඊට පස්සේ මේ තරුණයා ගියා මේ රටේ වෙච්ච ගන්නේ බුරුම රටේ බුරුම හාමුදුරු කෙනෙක් හම්බ වෙන්නේ. හාමුදුරු හම්බෙලා කිව්වා ස්වාමීනි මට මේ තරුණියව සිහි වෙනවා නතර කරගන්න බෑනි මේක. හැම තිස්සෙම සිහි වෙනවානේ. පුදුම වදයකට මම මොහොන දීලා ඉන්නේ. මට ඇයව ඕනේ නෑ දැන්. හැබැයි ඇයව අමතක කරගන්න බෑ. හැම තිස්සෙම ඇයගේ මතකේ මට වද දෙනවා. මම මැරෙන්න හිතනවා මේ වදේ නිසා. ඊට පස්සේ හාමුදුරුවෝ කොහොම
සැහැල්ලුවෙන් ගන්නකට නොගෙන කිව්වා දරුවා උඹ ඔය විනාශෙන් මුදවන්න පොඩි කුප්පියක් විතරයි ඕනේ කියලා. ඊට පස්සේ ගහුවා ස්වාමීනි කුප්පියකින් මොකද කරන්නේ? කුප්පියකින් කුප්පිය අරන් ගිහිල්ලා තරුණියකින් අසුචි ටිකක් ඉල්ලගන්න. ඉල්ලගෙන ළඟ තියාගන්න. ඇයව සිහි වෙන වාරයක් ගන්න ආසෙට ලං කරලා බලන්න. දැන් ඔබට මේ කිව්වහම පිළිකුලක් ඇති වෙන්න පුළුවන්. ඔව්. අසුබස්ථාන අසුබ භාවනා වඩද්දී ඒ පටික්කුල සංඥාතාවට වඩන්න. ඒතර මොකද වෙන්නේ? ආයිසිත අර තරුණිය මතක් කරන්නේ. ඔය විසනේ නිදහස් වෙනවා. ඒක ඒකාන්ත ප්‍රතිඵල ලැබෙන ක්‍රමයක්. එතකොට මොකද කරන්නේ? අර විතර්කයේ සිත විසින් අමතක කළා දානවා. දැන් දැනගන්නවා මේ පුද්ගලයා වල්ලන්න බෑ මේ වැඩෙන් කියලා. ඔබ දැනගන්න යමක්. මේ තුච්ච නින්දේ සිත ඔබ රවට්ටන්නේ ඔබ රැවටිලා ඉන්න බව දැනගත්තාමයි. ඔබ රැවටෙන බව දැනගත්තාමයි. ඔබ මේ සිතට මුලා වෙන බව දැනගත්තාම මේ තුච්ච නින්දේ සිත විවිධාකාර මට්ටමේ ඔබ රැවටීමට පත් කරනවා. හැබැයි ඔබ මේ සිත අවබෝධ කරගත්තා දැන් මේ සිත අල්ලන්න මේ සිතට මාව වහල් කරගන්න බෑ. තුච්ච නින්දේ සිත උඹට මාව නැවත ග්‍රහණයට ගන්න බෑ කියන තැනට ඔබ ආවනම් ආයි මේ සිත ඔය වගේ උඩර වැටි දාන්නේ. එතකොට ඔබට තියෙන්නේ අන්න අර ඉතුරු වෙලා තියෙන සියුම් අනුසයන් අසා ගන්න ක්‍රියාත්මක වෙන එකයි. ඒකත් ලේසි වැඩක් කියලා එහෙම කියන්නත් බෑ. දුෂ්කර වැඩක් කියන්නත් බෑ. එකිනෙකාගේ හේතු සම්පත් අනුව එකිනෙකාගේ ශ්‍රද්ධා විද සත් සමාධි ප්‍රඥාන්ත ධර්මයන් අනුව තම තමන් අනුගමනය කරන්නා වූ ක්‍රමවේදය අනුව ඒ පහසු වෙන්නත් පුළුවන් ඒ දුෂ්කර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක අපිට හරියටම සහසුද්ධෙන් කියන්න බෑ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. ප්‍රඥාව මුල් කරගෙන මේ ගමන යනවා නම් කිසිම කලක ඔහුට මාර්ගය වර්ධින්නේ නැති බව. මොකද සප්ත විසුද්ධියම වැඩෙන්න පටන් ගන්නවා. මාර්ගයේ මනාව ප්‍රඥාවෙන් පේන්න පටන් ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරන යමා නිවන් මාර්ගය. ඒ නිසා මේ මාර්ගයෙන් පිටපණින්නේ නැහැ. හැබැයි මාර්ගය යන්නේ හිමින්, හයියෙන් නෙවෙයි. ඕගතරණිය. මොහොතේ පීනනවා වගේ හිමින් යන්නේ. මොහොතේ හයියෙන් පීනන්න ගියොත් ඒත් ගිලෙනවා. එකතන ඔහේ උඩින් බල හිටියොත් ඒත් ගිලෙනවා. එහෙනම් හෙමින් පීනනවා. එතකොට ඊතරට යනවා. ඒ වගේ මේ නිවන් මඟ වඩන්නේ හිමින්. හයියෙන් නෙවෙයි. අධික වීර්ය නගන්න ගියොත් ඒත් කුසීත වෙලා නතර වෙනවා. හීන වීර්ය නගන්න ගියොත් ඒත් කුසීත වෙලා නතර වෙනවා. එහෙනම් සමவாயෙන් වීර්ය වැඩුවාම නිවන් මඟ වැඩිනවා. එසා පින්වතුනි ඔන්න විතක්ක සංධාන සූත්‍රයෙන් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නා මේ ක්‍රමවේද පහත් අනුගමනය කරමින් ඔබේ හිතේ හට ගන්නා විතර්ක ඔබට දුරලා ගන්නට දුරු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. uppannං වා කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං වා විහිංසා විතක්කං වා න නාදි වාසේති න පජහති න ව්‍යන්ති කරෝති න විනෝදේති න අනභවං ගමේති අයං උච්චති භික්ඛවේ හීන විරියෝ. මාන හිතේ මෙසේ හටගන්නා වූ උපදින්නා වූ කාම විතර්ක වේද ව්‍යාපාද විතර්ක වේද විහිංසා විතර්ක වේද මේ දේවල් ඉවසයිනම් න නහදි වාසේති කියන්නේ ඉවසයිනම් න පජහති පහ නොකරයිනම් න ව්‍යන්ති කරෝති විනාශ නොකරයිනම් න විනෝදේති දුරු නොකරයිනම් න අනභවං ගමේති නැවත නූපදින තත්ත්වයටපත් නොකරයිනම් අයං උච්චතේ භික්ඛවේ හීන විරියෝ. මහණ ඒකටයි හීන වීරිය කියන්නේ. uppannං වා කාම විතක්කං වා විහිංසා uppannං වා කාම විතක්කං වා ව්‍යාපාද විතක්කං වා විහිංසා විතක්කං වා නාදි වාසේති පජහති ව්‍යන්ති කරෝති විනෝදේති අනභවං ගමේති අයං උච්චතේ භික්ඛවේ ආරද්ධ විරියෝ. මහාන හට ගන්නා මේ කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක නොයිවසයිද පහ කරයිද විනාශ කරයිද දුරු කරයිද නැවත නූපදින තත්ත්වයට පත් කරයිද මහාන අන්නේකටයි අරමන ලද වැඩෙන වඩන වීරිය කියලා කියන්නේ. එහෙනම් ඔබ බලන්න ඔබ තුල පවතින හීන වීරියද ආරද්ධ වීරියද කියලා. ආරද්ධ වීරිය නම් ඔබ නිවන් මඟ වඩන කෙනෙක්. හීන වීරිය නම් ඔබ නතර වෙච්ච කෙනෙක්. ආරද්ධ වීරිය නම් ඔබ ගමන් කරනවා නිවන කරා ක්‍රමානුකූල හිමින් නමුත්. හීන වීරිය නම් තිබෙන්නේ ඔබ එකම තැන නතර වෙච්ච කෙනෙක්. ඒ අනුසාරයෙන් කාගෙන්වත් අහන්න ඕනේ නෑයි දැන් මම නිවන් මඟ වඩනවද මට නිවන් මඟ වැඩෙනවද කාගෙන්වත් අහන්න ඕනේ. ඔබටම තීරණය කරන්න පුළුවන්. ඔබේ හිතේ හටගන්න කාම විතර්ක
ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක ඔබ ඉවසගෙන ඉන්නවද? ආයක සැපයි එක හොඳයි කියලා ඉවසනවද? පහ කරගන්න උවමනාවක් නැද්ද? අර බලුකුණ එල්ලගෙන ඉන්න මාසද? පහ කරගන්නත් උවමනාවක් නැහැ. ව්‍යාන්ති කරෝති විනාශ කරන්න උවමනාවක් නැද්ද? ඒක මහ විස බීජයක් කියලා පේන්නේ නැද්ද? ඉක්මනට ප්‍රතිජීවක බෙහෙත් අරගෙන මේ වෛරසය නසන්න උත්සාහ ගන්න නැද්ද? විනෝදේති දුරු කරන්න උත්සාහයක් ගන්න නැද්ද? දුරස් කරන්න ජීවිතෙන් ඈත් කරන්න ඒක උත්සාහ ගන්න නැද්ද? ඒ අකුසල විතරක ආභරණයක් කරගෙන දින්නේ. අනභවං ගමේති න අනභවං ගමේති. ඒ හටගත්තා අකුසල විතරක නැවත නූපදින තත්ත්වයට පත් කරන්නේ නැද්ද? හැමදාම උපදින වැඩේද කරන්නේ? දැන් අදත් කාම විතරක ඇති වුණා Facebook එක බලලා හෙටත් ඒකම දාපහු කරන්නේ. අදත් කායක හරි අනවශ්‍ය කතාවට ගිහිල්ලා දේශ විතරක ඇති වුණා හෙටත් ඒවල මොට්ටල වැඩේමද කරන්නේ. අදත් ප්‍රවෘත්ති බලලා මෝහය වැඩි වුණා හෙටත් ඒකමද කරන්නේ. නැවත නූපදින තත්ත්වයට පත් කරන්නේ නැද්ද? එහෙමනම් ඒ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක නනහදි වාසේති න පජහති න බ්‍යාන්ති කරෝති න විනෝදේති න අනභවං ගමේති. ඔබ ඒ විතර්කයන්ටම ගොදුරු වෙලා මායාවේ ගොදුරක් වෙලා මායාවේ වහලෙක් වෙලා මායාවේ අතවැසියෙක් වෙලා මායාවත් එක්කම මරණීය සංසාරي සැරිසරන්නයි උත්සාහ ගන්න. ඔබ නිදහස් කරන්න පුළුවන් සමතේක ලෝකේ නැහැ. මොකද බුදු පියාණන් වහන්සේටත් පුළුවන් මාර්ගය පෙන්වලා දෙන්න මිසක් මාර්ගය අදගෙන යන්න නෙමෙයි. ඒ නිසා ඔබ ගැන තීරණයක් ගන්න ඕන. ඔබ කොතනද ඉන්නේ? හීන වීරිය සහිත පුද්ගලයෙක්ද? ආරාධ්‍ය වීරිය සහිත පුද්ගලයෙක්ද? ආරාධ්‍ය වීර පුද්ගලයෙක් නම් ඔබ බුද්ධ ශ්‍රාවකයෙක් සැබෑ. හීන වීරිය වුණත් ඔබ බුද්ධ ශ්‍රාවකෙක් නෙවෙයි කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ වචනට හරියට කන් දෙන්නේ නැති කෙනෙක්. ශ්‍රාවක භාවයේ තියෙන යම්කිසි හීන භාවයක්. ඒ නිසා තමයි වීරි හීන වෙලා තියෙන්නේ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ සැබෑ බුද්ධ ශ්‍රාවකයෙක් නම් වසවර්ති මාරය එකෙක් නෙවෙයි 100ක් වෙලා බැස්සත් ඔබව නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. පරිනිර්වාණය කරාම ගමන් කරනවා. මොකද ඒ වීරිය නසන්න පුළුවන් සමතෙක් විශ්වයේ පහළ වෙන්නේ නැහැ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගෙන ඔබ ගමන් කරන්න. ඒ නිසා හැමතිස්සෙම අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුගතව උන්වහන්සේට හදවතින්ම ගරු කරමින් උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට හදවතින්ම ගරු කරමින් උන්වහන්සේ ආර්ය මහා සංඝරත්නයට හදවතින්ම ගරු කරමින් අති උත්තරීතර ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබමින් අප්‍රමාදීව මේ කෙලෙස් නසා ගන්න මේ ආකාරයෙන් වෑයම් කරන්න විතක්ක සංඨාන සූත්‍රයෙන් ඒ දේශනා කරපු ක්‍රමවේදය ඔබේ ජීවිතයට බද්ධ කරගන්න අපෙන් හැමදාම ප්‍රශ්න අහනවා මොකක්ද එදිනෙදා කරන්න කියලා. ඔන්න එදිනෙදා කරන්න ඕන ක්‍රම 5ක්ම දේශනා කළා.